අයිබෝවන් ඔන්න යාන්ත්‍රික විද්‍යාවේ ගුරුත්වය යටතේ චලිතය සම්බන්ධ සිද්ධාන්ත ටික තමයි අද අපි කතා කරලා ඉවර කරන්නේ. ඇත්තටම සිකුරාදා දවසේ ඔන්න මම වීඩියෝ එකේ කොටසක් කරා ඒ ගුරුත්වය යටතේ චලිතය සම්බන්ධව. මම හිතනවා ඔයාලක බලන්න ඇති කියලා. ඒක බැලුවේ නැත්නම් ඔන්න තාම මම කයින් කරලා නැහැ. අද දවසේ බලලා ඉවර කරන්න. විශේෂම කියන්න තියෙන ඔන්න අද දවසේ අපි මේ කොටස ඉවර කරනවා. එතකොට අද තමයි ඔයාලට මේ වෙබ්සයිට් එකට අර පාස්වර්ඩ් එකක් නැතුව ගිහිල්ලා ලොග් වෙලා බලන්න පුළුවන් අන්තිම දවස. එතකොට අදින් පස්සේ ඔයාලා වෙබ්සයිට් එකට එනකොට කෙලින්ම යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි අහනවා. ඉතින් යූසර් නේම් එක විදියට මොකද ඔයාලා ටයිප් කරන්න යන්න අවශ්‍ය නැහැ. ඒකේ ඩිෆෝල්ට් විදියට වැටලා තියෙනවා ස්ටුඩන්ට් කියලා. ඒතර ඔයාලා ඒකට මොකුත් එන්ටර් කරන්න යන්න අවශ්‍ය නැහැ. යූසර් නේම් එක ස්ටුඩන්ට් විදියට තිබුණා වයි. ඔයාලට රෙජිස්ටර් වෙද්දී දීලා තියෙන ඒ පාස්වර්ඩ් එක කියන්නේ ඔයාලගේ ID නම්බර් එක තමයි මම පාස්වර්ඩ් එක විදිහට දුන්නේ. මොකද මීට කලින් රෙජිස්ටර් වෙලා හිටපු අය දන්නවා අර පේපර්ස් එහෙම කරද්දී පාස්වර්ඩ් දුන්නාම මේ දවසට කෝල් 50ක් විතර එන්නේ පාස්වර්ඩ් එක මතක නැහැ කියලා. දැන් ඉතින් යම් දවසක ඔයාලට පාස්වර්ඩ් එක අමතක වුණොත් ID එක බලපුවම පාස්වර්ඩ් එක තියෙනවනේ. ඉතින් ඒඳ ගැටලුවක් නැහැ. පාස්වර්ඩ් එක විදිහට තියෙන ID නම්බරෙමයි මම ඔයාලට දුන්නේ. සමහර අය අර ID numbers නැති සමහර ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ අය දෙමව්පියන්ගේ ID numbers දාලා රෙජිස්ටර් වුණා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක පුරවද්දී. ඉතින් ඒතකොට ඒ අයගේ ID number එක, ඒ කියන්නේ තාත්තලාගේ හෝ අම්මලාගේ දීපු ID number එක තමයි ඔයාලගේ පාස්වර්ඩ් එක වෙන්නේ. ඒක දිගටම කරන්න. එහෙනම් මොනවත් ගැටලුවක් තියෙනවා නම්, ඒ කියන්නේ තාම රෙජිස්ටර් වෙන්න බැරි හෝ මොනවා හරි ප්‍රශ්නයක් වුණා නම් මෙන්න මේ නම්බර එකට කතා කරන්න. මීට කලින් උත් ඔයාලා දන්නවා මේ නම්බර එක. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාලට පුළුවන් ඒ ගැටලු හදාගන්න. විශේෂයෙන්ම කියන්න තියෙන ඔන්න තාම රෙජිස්ටර් වෙන්න. මොකද අනුරාධපුරේම ගොඩක්, අනුරාධපුර විතරක් නෙමෙයි ගොඩක් නගරවල රෙජිස්ටර් වෙච්ච නැති අය ඉන්නවා. ඒත් එක්කම අපි ක්ලාස් කරන නගරවල ඇරුණාම ගොඩක් පැතිවල මේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන කෝල් කරපුවා ඉන්නවා. නමුත් උදාහරණයක් දැන් මාතර දරුවෙකුට එහෙම ගත්තොත් අපිට කළුතරටවත් බණ්ඩාරවලට ඉන්න බෑ, දුරයිනේ. ඉතින් ඒ නිසා ඔන්න ඔයාලට මේ ලංකාවේ කොහෙට යත් ඔයාලට මේ ටියුට් ටික ලබාගෙන මේ ඔන්ලයින් ක්ලාස් එක රෙජිස්ටර් වෙලා පාඩම දිගටම කරගෙන යන්න. මේ කොරෝනා ප්‍රශ්නේ මුලින්ම, ඒ කියන්නේ මුළුමනින්ම විසඳෙන තුරු අපිට මේ මාස ගාණක් මේක බොහෝ විට කරන්න වෙයි. ඉතින් ඒ කාලය තුළ සමහරට අවුරුදු 2ක් විතර මේක අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙයි මේක දිගටම. ඉතින් කොහොම හරි ඒක අපි එන විදිහට බලමු. කොහොමුණත් ඒ වගේ දුර බැහැර ඉඳලා මේ අපේ සම්බන්ධ වෙන මේ ඔන්ලයින් ක්ලාස් එක සම්බන්ධ වෙන අයට පහසුවක් වෙන්න ඉදිරි දවස්, ඒ කියන්නේ මේ බදාද බ්‍රහස්පතින්දා වගේ සිකුරාදා වගේ දවස් ටිකේ ඒ Tamanට පහසු ලංකාවේ නගර 35කට විතර වගේ මේ අපි මේ ටියුට් ලබා ගැනීමේ අවස්ථාව හදලා දෙනවා. එතකොට ඔයාලට කාට හරි මේ පන්තිපවත්තන නගර වලට මෙන්න අවශ්‍ය නැහැ. ඒ නගර වලට අවශ්‍ය ඒ අදාළ දවස්වල ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ ටියුට් ලබාගෙන රෙජිස්ටර් වෙන්න පාස්වර්ඩ් ගන්න. එතකොට මෙන්න මේ නම්බරයට කතා කරලා ඒ අඩුපාඩු තියෙන හැම දෙයක්ම විසඳ ගන්න පුළුවන්. එහෙනම් අපි පාඩමට යමු. බලන්න, ගුරුත්වය යටතේ චලිතය ගැන අපි කතා කරා. මතකද බලන්න. ඔන්න මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලලා ඉන්න. නැත්නම් පොඩි ගැටලු වෙයි. තේරෙන්නේ නැත්නම් නෑ, මේක බලුවත් තේරෙනවා. හරි, දැන් අහගන්නකො. අපි කිව්වා මේ අපි ජීවත් වෙන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක. එතකොට මොන ස්කන්ධයක් ගත්තත් එයාට ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. ගුරුත්ව ශේෂ්ත්‍රයක නිසා ඕන ස්කන්ධයක් වුණත් බලයක් තියෙනවා. ස්කන්ධෙම් නම් ගුරුත්වාකර්ෂණ බලය වෙන්නේ, බර වෙන්නේ කොච්චර mg තමයි බර. ඒ මේ mg කියන බර නිසා වස්තුවක් නිදහසේ චලිත වෙන්න සැලසුවා. mg බර තියෙන හැමෝම වැටෙන්නේ නැහැ. දැන් මගේ මේ පෑන හිතන්නකෝ. අත උඩ තිබ්බාම මේ පෑනයි වැටෙන්නේ නැත්. මෙයාගේ mg බර තිබුණට අතෙන් මෙයාට තල්ලුවක් දෙගෙන තියෙන උඩට. එතකොට මෙයා බල සමතුලිත වෙලා ඉන්නේ. හැබැයි මං අත අයින් කළොත් මොකද වෙන්නේ? මෙයාට තියෙන බර විතරයි. අන්න එතකොට මොකද වෙන්නේ? මෙයා බර හේතුවෙන් පල්ලෙහාට ලක් වෙනවා තුවරණයකට. අන්නේ තුවරණය අපි නම් කරා මොන තුවරණය කියලාද? ගුරුත්වජ තුවරණය කියලා.
එතකොට ඔකේ අගේ සාමාන්‍යයෙන් පෘථිවි ආසන්නයේ 9.81 ms/2. හැබැයි ලේසියට අපි G ඔය ගාන නෙමෙයි ගන්න කීයයි කියලාද? 10ක් ms/2 කියලා තමයි ලේසියට ගන්න. ඇත්තටම පෘථිවි ආසන්නයේ G 10 වුණාට පෘථිවියෙන් ඈතට යන්න යන්නේ මොකද වෙන්නේ? ඕන ග්‍රහ වස්තුවකින් ඈතට යන්න යන ගුරුත්වාකර්ෂණය මේ ත්වරණය ප්‍රමාණය මොකද වෙන්නේ? ටික ටික අඩු වෙනවා. දැන් පෘථිවි පෘෂ්ඨයේ සාමාන්‍යයෙන් ගත්තොත් 10ක් විතරනේ. හිතන්නකො පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා පෘථිවියාරය වගේ තවත් උසකට ගියොත් සාමාන්‍ය එක 2.5ක් විතර වගේ G. තව ඈතට යන්න යන තව අඩු වෙනවා. හරි. ඕනම ග්‍රහ වස්තුවකින් ඈතට යන්න මේ ගුරුත්ව ත්වරණය ටික ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. මේවා අපි ගුරුත්ව විශේෂ පාඩමේ හොඳට කතා කරනවා. නමුත් මෙතනදී අපි ඒ ශේෂ පැත්තේ ලොකු බලපෑම් ගැන කතා කරන්නේ නැතුව මේ චලිතය ගැන හිතුවොත් එහෙනම් පෘථිවි ආසන්නයේ G 10යිනේ. මොකද ඒකේ තේරුම? තේරුම තමයි සිරස්ස පහළට යන කෙනෙක් ගත්තොත් එයාට ලක් වෙන්නේ ගුරුත්වයේ ත්වරණයක්. එතකොට පහළට යන හැම තප්පරයේදී මෙයාගේ ප්‍රවේගය මොකද වෙන්නේ? G ප්‍රමාණය ගානේ වැඩි වෙනවා. අපි G 10 කියලා හිතලා කිව්වොත් හිතන්නකො මොනවා හරි අතාරිනවා කියලා ආරම්භක ප්‍රවේගය 0යි. තප්පරයක් ඇද්දි 10ක් වැඩි වෙනවා. මොකද G 10යිනේ. එහෙනම් තප්පරයක් ඇද්දි වේගය 10යි. තව තප්පරයක් ඇද්දි තව 10ක් වැඩි වෙනවා. කීයද? 20යි. තව තප්පරයක් ගියොත් 30යි. 40යි. 50යි. නිකන් හිතන පාර දිගේ 10ක තෝරණේ වාහනයක් යනවා කියන්නේ. එයාගේ ප්‍රවේගය මුලින් 0 වුණත් තප්පරෙන් පස්සේ මොකද වෙන්නේ? තප්පරයක් 10යි, 20යි, 30යි, 40, 50 වැඩි වෙනවනේ. ඒකම තමයි මේකත්. හැබැයි තියෙන්නේ සිරස්ස පහළට යද්දි තමයි G 10 වැඩි වෙන්නේ. G නෙමෙයි ප්‍රවේගය 10 වැඩි වෙන්නේ. හිතන්න වස්තුවක් උඩට ගියොත් මොකද වෙන්නේ? බෝලයක් අපි උඩට විසි කරොත් උඩට යනවනේ. ප්‍රවේගයක් දුන්නොත් ඒ පැත්තට යනවා. යන්න වෙනවා. හැබැයි උඩට ගියා කියලා උඩට තෝරණයක් එන්නේ නැහැ කවදාවත්. උඩට යද්දි උනත් බර තියෙන්නේ කොහෙටද? බර තියෙන්නේ පල්ලෙහාට. එහෙනම් ගුරුත්ව තෝරණේ තියෙන්නේ කොහෙටද? ඒක තියෙන්නේ පල්ලෙහාට. එතකොට පහළට එද්දි වේගය 10 වැඩි වෙනවා වගේ වස්තුවක් උඩට යනවා නම් මොකද වෙන්නේ? වේගය 10 අඩු වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. හිතන්න නිකමට මං 60ක වේගයෙන් බෝලයක් උඩ විසි කරනවා. එහෙනම් කීයද ආරම්භක වේගය? 60යි, තප්පරයක් ඇද්දි 50යි, 40යි, 30යි, 20යි, 10යි, 0යි. ඔන්න 0 වුණා. තප්පර කීයක් යනවද උඩට යන්න? 60න් විසි කරා නම් තප්පර 6ක් යනවා උඩටම යන්න. උඩටම ගියාන් පස්සේ එතනම නිශ්චල විදිහට දිගටම නෑ මේක ශනික නිශ්චලතාවක්. ඒ ශනික නිශ්චලතාවක් කියන්නේ උඩට යන මොහොතේදී නිශ්චල වුණාට උඩම මොහොතේදී නිශ්චල වුණාට ඊට චුට්ටකට කලින් ගත්තොත් උඩට යනවනේ. නිශ්චල වෙලා තව පොඩ්ඩකට පස්සේ බැලුවොත් මොකද වෙන්නේ? අපි එදා පැහැදිලිව කිව්වා නිශ්චල වුණත් උපරිමසේදී එයාට බර නැති වෙන්නේ නෑනේ. බර තියෙන නිසා බර කියන බලය තියෙනවනේ මොකක්ද තියෙන්නේ? තෝරණය තියෙනවා මොකක්ද? ඒ ගුරුත්ව තෝරණය. උඩට යද්දී වුණත් G යටට. නිශ්චල වෙන වෙලාව වුණත් G යටට. ඊටසේ අපව වැටෙද්දී වුණත් G යටට. එහෙනම් මොකද වෙන්නේ? 60 තිබුණා 50 40 30 20 10 බිඳුවයි මොකද වෙන්නේ? ආය 10 යටට හැරලා 10 20 30 40 50 60. එහෙනම් 60ක වේගයෙන් යවවනම් ඕම ගිහලා ආය අතරම වැටෙන්නේ 60ෙන්මයි. හරි? වාත ප්‍රතිරෝධ වගේ අනිකුත් දේවල් අපි කිව්වා ඇතෑරියොත් ඒ වගේ බලපෑම අමතක කරොත් මොකද වෙන්නේ? 60න් යවුවොත් ආය වැටෙන්නේ 60ෙන්මයි. වාත ප්‍රතිරෝධ තිබ්බොත් මොකද වෙන්නේ කියලා අපි බලය ආශ්‍රිත සංකල්පවලදී හොඳට ඉගෙන ගන්නවා. ඒ නිසා බලය ගැන මම දැන් කියන්න යන්නේ නැහැ. ඒතර අපි එදා කරපු දේවල් එක්ක උදාහරණ කිහිපයක් කරමු. බලන්න. මම හිතනවා ඔයාලට මේ ටියුට් එක දැන් ලැබිලා තියෙනවා කියලා හැමෝටම. ලැබුණ නැත්නම් ඒ රෙජිස්ටර් වෙලා ටික ලබා ගන්න. හරි? එතකොට මොකද ඔයාලගේ යම් අපහසුතා මේ print එහෙම කරගෙන අපහසුතා එක තමයි මේවා මම ඔයාලගේ නගරයට පන්තියට දෙන නගරයට හෝ ඔයාලගේ දැන් පන්තිය යන්නේ නැත්නම් ඔයාලා මේ බලන ඒ කියන්නේ මේ ඔයාලා ජීවත් වෙන ප්‍රදේශයට ගෙනල්ලා දෙන්නේ. ඉතින් ඒකත් එක තමයි අර කිසියම් මුදලක් අය කරන්න උනේ. මේක අපි මම ගෙදරින් ඉඳන් දිගටම මේක කරා නම් ඒ වේදමට දරා ගන්න තිබුණා. නමුත් මේ වාහන කීපයක් දාලා කීප දෙනෙක් දාලා ඒ රටම කවර් කරද්දී එහෙම ටිකක් වැඩි සාමාන්‍ය තත්ත්වයට වඩා බරපතලයි.
ඉතින් ඒ නිසා තමයි එහෙම දෙයක් කරේ. හරි. බලන්න එහෙනම් අපි බලමු මේ M2 ටියුට් එක ගැන මම ගන්න අද කරන්නේ මේක වුණා අද අපි ඉවර කරනවා. එතකොට පළවෙනි පිටුව බලමු. ඒක පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ඉවර කරලත් ඇති. දිග ලණුවක් ඉනෙහි සම්බන්ධ කරගත් පුද්ගලයෙකු උස් ස්ථානයක සිට සේරුවෙන් පහළට පවනි. ලණුව සම්පූර්ණයෙන් දිගහැරෙන තෙක් මිනිසා ගුරුත්වාකර්ෂණයෙන් චලිත වන්නේ සැලකිය හැක. අපි තුමු ලණුවේ බලපෑම නැහැ. එතකොට මිනිසාගේ ආරම්භක වේගය අපි ගමු 0යි කියලා. පණින වේගයක් දීලා නැහැනේ. පණින වේගයක් දීලා නැහැ කියන්නේ ආරම්භයේ ප්‍රවේගය 0යි වගේ. පොල් ගහකින් ගෙඩියක් වැටෙනවා වගේ හිතන්න. ඒතර ඔහොම වැටෙනවා තප්පර 3ක් යද්දි. අහන්නේ වැටෙන උස කීයද කියලා. ඉතා සරල දෙයක් නේ. අපි කියවා මේ ගුරුත්වයට චලිත හරි ලේසියි. මොකද ත්වරණය දෙන්න ඕනේ නැහැ අපි දන්න ඕනේ. එන රාශි 3ක් දෙන්න අවශ්‍ය නැහැ. රාශි 2ක් දුන්නා නම් අනිත් ඔක්කොම හොයන්න පුළුවන්. මොකද ත්වරණය කියන රාශිය අපි දන්නවා. එහෙනම් මේකේ u බිඳුවයි තප්පර 3ක් යද්දී ස්ථාපනය යන්නේ. පැතුනේ තියා ගන්න මොකක්ද දාන සමීකරණේ? පළයට අපි දානවා s සමානයි ut ධන භාගයයි at වර්ගය. කීයද? s ආරම්භක ප්‍රවේගය 0යි නේ ut පදයෙන් 0යි භාගයයි ගුරුත්වාකර්ෂණයේ ඒ කියන්නේ 10යි. කීයද? 3 වර්ගය. 3 වර්ගයේ 9යි 9 10 90යි දෙකෙන් බෙදුවොත් කීයද? 45යි මීටර කියලා එනවා. ඊට පස්සේ කියනවා තප්පර 3කදී 45නේ. 45නේ මේ ලණුව දිගෑරෙද්දී මෙයා ගුරුත්වාකර්ෂණයේ යන්න පුළුවන් කොච්චරද? මීටර 125. පොඩි දෙයක් ආන්නේ නම් මෙතන හෙව්වේ T3 දීලා S කීයද කියලා. ඔය වගේම S 125 වෙන්න කාලයයි. ඒතර ලණුව සම්පූර්ණයෙන් දිගෑරෙද්දී ළමයට හම්බෙන වේගයයි අහනවා. කොච්චරද? එනම කරන්න අවශ්‍යත් නැහැ. ආරම්භක වේගය 0යි. කොච්චරද වැටෙන්නේ? 125ක් මීටර. එහෙනම් u දන්නවා 0යි, s දන්නවා 125යි, t දන්නවා t නෙමෙයි a දන්නවා 10යි ගුරුත්වාකර්ෂණය. දන්නේ නැත්නම් මොකද? t දන්නෙත් නැහැ, v දන්නෙත් නැහැ. ඔන්න මම ලියලා හදන්න යන්නේ ඔයාලා හදන්න. හරි. ගැළපෙන සමීකරණයක් දාන t හදපුවම කීයක්ද ආවේ? තප්පර 5ක් එන්නේ නැති. v හදපුවම කීයක්ද එන්නේ? තප්පර මීටර 50ක් කියලා ලැබෙන්නේ නැති. කතරත් එක සුරු කරගන්න බලන්න. S සමාන ut ධන භාගයේ t වර්ගම දැම්මනම් t 5 ගත්ත හැකි. ඊට පස්සේ v සමාන u ධන ඊට දැම්මනම් නිකම්ම v කීයද? 50යි කියලා එනවා. ඔන්න ඒක අමාරු දෙයක් නෙවෙයි නිසා මම ගොඩක් වෙලා ගන්න නැහැ. දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. හරි. හතර ඒවා ලේසි. එහෙනම් ඊට පස්සේ මම ගන්නවා බලන්න 6 වෙනි ප්‍රශ්නේ ගන්නවා. බලන්න කරාද කියලා 6 වෙනි ප්‍රශ්නේ. ඕක මට මතක විදියට ලක්ෂ්මන් දිසානායක සර්ගේ පොතේ තිබුණු ප්‍රශ්නයක් චලිතය සම්බන්ධව. ඒක අමාරු ප්‍රශ්නයක් කියලා මේ කියන්නේ. නමුත් ඒ ප්‍රශ්නේ ගත්තද මම කියේ මොකද අපි ඉගෙන ගන්න කාලේ ඉඳන් තිබුණු යාන්ත්‍රික විද්‍යාවට තිබුණු හොඳ පොතක් තමයි ලක්ෂ්මන් දිසානායක සර්ගේ පොත. ඔයාලට තීරි අඩුපාඩු නම් දැන් පන්තියත් එක්ක කරද්දි තීරි අඩුපාඩු වෙන්නේ නැහැ. නමුත් මම පාඩමක් කරන්න කලින් ඕනනම් ඔයාලට සමාජයට තීරි කොටස් බලලා එහෙම කලින් සූදානම් වෙන්න ඕන නම් ඒ පොත ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට මිලදී ගන්න අවශ්‍ය නම් මිලදී ගන්න බලාපොරොත්තු වෙන්න ඕන. මම කියන්නේ මිලදී ගන්න කියලා නෙමෙයි. ගොඩක් දෙමව්පියම ඇවිල්ලා තානවනේ ෆිසික්ස් වලට හොඳ පොත් මොනවද ගන්නවා නම් කියලා. අන්න එහෙම ගන්න පොතක් හොයනවා නම් මේ පොත හොඳ පොතක්. එතකොට ඔයාලට අරන් ටියුට් ඒ ප්‍රශ්න වලට අමතරව ඒ පොතේ ප්‍රශ්නත් කරන්න පුළුවන්. ඉතින් ඒ පොත විතරක් නෙමෙයි මේ ඔයාලට සිංහල ඉංග්‍රීසි ගොඩක් පොත් වලින් ගන්න පුළුවන්, තෝරා ගන්න පුළුවන් හොඳම ප්‍රශ්නත් මම ටියුට් එකට දානවා. ඉතින් එතකොට ඇත්තටම මූලික වෙන්නේ අනිත් පොත් හොයා කරන එක නෙමෙයි ටියුට් එක කරන්න.
එතකොට මේ ටියුට් එක ඇත්තටම මේ රටේ ප්‍රශ්නේ මේ ලෝකේ ප්‍රශ්නයත් එක්ක මම පොඩි ටියුට් කිහිපයක් දෙන්නේ සතියෙන් සතිය ඉවර කරන්න. ඉතින් ඇත්තටම පන්තියේ මේ කොටසකට කරන වැඩි ප්‍රමාණයෙන් ගොඩාක් අඩු ප්‍රමාණයක් ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි අපිට මේ වීඩියෝ සරහා කරන්න වෙන්නේ. ඉතින් පන්ති පටන් ගත්තාම අපි මේ වගේ අඩුපාඩු තියාගන්න නැතුව සම්පූර්ණ කරනවා. ඉතින් එතකොට ඒ වෙද්දි මේ පන්තිය ඒ වෙද්දි පැවතුනොත් මම ඒවත් ඔයාලට කියලා දෙනවා මේ වීඩියෝ සරහා. අපි ඒතර බලමු. හරි. එහෙනම් බලන්න 6 වෙනි ප්‍රශ්නේ කියන්නේ කොහොමද? තට්ටු නිවාසයක අතරමැදි තට්ටුවක් තියනවලු මෙහෙම. තියනවලු ඒකේ බලන්න ජනේලයක් තුලින් මේක 4.2ක් උස ලොකු ජනේලයක් එක එච්චර උස ඒව නෑ සාමාන්‍යයෙන්. නමුත් මේ ගාන හොඳට හදන්න ඕන නිසා අපි ගමු. මීට 4.2ක් උස ජනේලයක් තියනවලු. එතකොට මොකද කියන්නේ? වස්තුවක් නිදාසේ අතහරිනවලු. මෙන්න මේ ඉඳන් අතහරිනවලු. අතහරිනවා කියන්නේ ආරම්භක වේගය බිඳුවයි. අතහරිනවා කියන්නේ ආරම්භක වේගය බිඳුවයි. ඒතර බලන්න කියන දේ වස්තුව වෙනොත් නිරීක්ෂණයේ පැවති කාලය කියලා ඇතුලෙන් බලන් ඉද්දි මේ ජනේලෙන් එළිය වැටෙන එකට පේන්නේ. මේ වස්තුව මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ගත වෙන කාලය මේ ටිකට කාලේ තප්පර කීයද? 0.2යි කියලා කියනවා. මේ ටිකට කාලය තප්පර 0.2යි කියලා කියනවා. මුළු කාලේ නෙමෙයි මේ ටිකට කාලේ. එහෙනම් අහන්නේ නිදාස් කළ ස්ථානයේට ජනේලේ උඩ මට්ටමේ ඉඳන් කොච්චරක් තියෙනවද කියලා. නිදාස් කළ ස්ථානයේට ජනේලේ උඩ මට්ටමේ ඉඳන් කොච්චරක් තියෙනවද කියලා අහනවා. හරි. ඊට පස්සේ ජනේලේ මේ ඉහළ මට්ටම දක්වා වැටෙන්න යන කාලයක් තාම. අපිට පුළුවන් මම මේක සමීකරණ දාද්දි වෙන් කර ගන්න ඕන නිසා ABC කියලා ගන්නම්. ආරම්භක වේගය බිඳු වුණාට මෙතනදී වේගය බිඳු නෙමෙයි මෙතන ඊට වැඩිනේ. පහළට යන හැම තප්පරයකටම වේගය 10 වැඩි වෙනවනේ. මෙතන බිඳු වුණාට 10 20 30 40 වැඩි වෙනවා. එහෙනම් අපි ගැළපෙන විදිහට සමීකරණ දාලා ටික ගන්න උත්සාහ කරොත්. හරි. ඔයාලට මෙතන වේගය දන්නවනේ බිඳුවයි කියලා. A ඉඳන් B ට ලේසියෙන් චලිත සමීකරණයක් දැම්ම හැකියි. ඔයාලා B ඉඳන් C ට දාන්න යන්න එපා. ඊපා කියන්නේ මෙතනදී වේගය බිඳු වුණාට මෙතනට එද්දි වේගය බිඳුව නෙවෙයිනේ. වේගයක් තියෙනවා. ඒක අපි දන්නේ නැහැ. මෙතනදී මෙතෙන්ටත් වඩා C ට එද්දි තව වේගය වැඩි වෙලා වේගයක් තියෙනවා. එතන වේගය දන්නේත් නැහැ. එහෙනම් ඔයාලට ප්‍රශ්නයක් වෙනවා B ඉඳන් C ට චලිත සමීකරණයක් දාන්න ගියොත් B ගෙදි වේගය දන්නෙත් නැහැ C ගෙදි වේගය දන්නෙත් නැහැ කියන්නේ මෙතන ආරම්භය මෙතන අවසානය වගේ. B ඉඳන් C ට දානවා නම් මෙතන වේගය u මෙතන වේගය v නේ. u දන්නෙත් නැහැ v දන්නෙත් නැහැ. කවදාවත් ඒ වගේ u v දෙකම නැති අවස්ථාවල අපි සමීකරණ දාන්න යන්නේ නැහැ. හරි. දෙකම දන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ මෙතන වේගය දන්නවනේ ඒවල. ඒ නිසා A වල ඉඳන් B ට දාන්න පුළුවන්. එතකොට ආරම්භක වේගය බිඳුවයි. B ඉඳන් C ට දාන්න යන්න එපා. A ඉඳන් C ට දාන්න යන්න පුළුවන්. මොකද මුළු චලිතයේම තියෙන්නේ ගුරුත්ව ධෝරණයෙන්නේ. ඔයාලට ඕනනම් A ඉඳන් B ට දාන්නත් පුළුවන්. ඕනනම් B ඉඳන් C ට දාන්නත් පුළුවන්. ඕනනම් A ඉඳන් C ට දාන්නත් පුළුවන්. ඕන විදිහට සමීකරණ දැම්මේ නැහැ. මොකද චලිත සමීකරණ දැමීමේදී වැදගත් වෙන මූලික අවශ්‍යතාව මොකක්ද? ඒක තමයි නියත ධෝරණයෙන් වැටෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මෙහෙම කරමු. A ඉඳලා B ට දාමු. ඒකට කාලය මම ගන්නම්කො මේක T කියලා ලියන්න අවශ්‍ය නැහැ. මේ කාලේ T කියමු. A නම් B ට ගත්තොත් අපි දානවා S සමානයි UT ධන භාගයයි AT වර්ගය කියන්නේ කොහොමද දෙන්නේ? S කියන්නේ A නම් B ට කොච්චරද? H. U බිඳුවයිනේ බිඳුවයි භාගයයි ගුරුත්ව ධෝරණය 10යි T වර්ගය. මේක එක. B නම් C ට දාන්න එපා. A නම් C ටම දාන්න. එතනම දාන්න S සමානයි UT ධන භාගයයි AT වර්ගය. B නම් C ට දැම්මොත් නේ අවුල.
ඒ නම් සීට දැම්මොත් ආරම්භක වේගය කියන්නේ ඒගේ වේගයනේ. කීයද? ඒතර s ට දාන්න වෙන්නේ h නෙමෙයි. h දන කීයද? 4.2. යෝ කොහොමද බිඳුවයි ආරම්භයේ ඒ වල භාගයයි 10යි මෙතන කීයද? a නම් b ට යන කාලේ t කිව්වට b නම් c ට යනවනේ කොච්චරද? 0.2ක්. එහෙනම් මෙතන මම දානවා කොච්චර t දන 0.2 වර්ගය. මෙතන ඉඳන් a නම් b ට යන්නේ t b නම් c ට 0.2යි. එහෙනම් a නම් c ට කාලය වෙන්නේ t දන 0.2 වර්ගය. මේක දෙක කියලා දාමු. එහෙනම් මෙතනින් අපිට පුළුවන් සුළු කරලා මොනවා හොයන්නද? h තාගයක් ගන්න. බලන්න සුළු කරන්න. පොඩි වෙලාවක් දෙන්න සුළු කරන්න බලන්න. බලන්න දෙක සමීකරණයෙන් අඩු කරොත් එක සමීකරණය කොහොමද එන්නේ? දෙක සමීකරණේ එක අඩු කරොත් ඇත්තටම t අපිට හොයන්න පුළුවන් වෙන්නේ. අහන්නේ t නෙමෙයි h. ඒක වසවා ගමු. දෙකෙන් එක අඩු කරොත් කොහොමද එන්නේ? h ධන 4.2කින් h කියොත් එනවා 4.2. භාගය වරක් 10යි t ධන 0.2 වර්ගය. භාගය වරක් 10යි t වර්ගය. එන සුරු කරොත් භාගය වරක් 10 පිටට ගත්තාම එතන භාගය වරක් 10 කියන්නේ 5යි කියලා මම දාන්නවා. කීයද? t ධන 0.2 වර්ගය එන t වර්ගය. ඇත්තට වර්ග දෙකේ අන්තරය කියලා දාන්නත් පුළුවන්. හරි. මේකෙන් මේක අඩු වෙන්න ඕනේ. එතන කීයද එන්නේ? 4.2 සමානයි 5යි. කොහොමද මේක සුළු වුණොත් t වර්ගයනවා ගුණිතය වගේ දෙකක් නේ. දෙවරක් 0.2යි t එනවා. ධන 0.2 වර්ගය. එන t වර්ගය කොහොමද එන්නේ? ඒතර t වර්ගයට t වර්ගය කැපෙනවා. එන සුළු කරලා ගන්න බලන්න. 4.2 බෙදීම 5. මෙතන 0.2 වර්ගය 0.04ක් වෙන එක අඩු කරන්න. ඒතර 0.8ක් එයි. 0.8 බෙදීම 0.4 කියලා එන්නේ. t දෙකක් දෙන්න තප්පර. t සමාන තප්පර දෙකක් කියලා එනවා. හැබැයි අහන්නේ t නෙමෙයි h අහන්නේ. t දෙක දැම්මොත් දෙකේ වර්ගය 4යි 4 10 40යි 42කින් බෙදුවොත් කීයද? 20යි කියලා එනවා උත්තරේ 20යි මීටර. එනමුන h කියන්නේ 20යි මීටර. හරි. එහෙමනම් අපි ඉතිරි තව ප්‍රශ්න කරන්න කලින් ඔයාලට ප්‍රශ්න කරන්න කාලය ඕනේ. ඊට කලින් අපි මේකේ සිද්ධාන්ත ටිකක් තව ඉවර කරලෙමු මේ ගුරුත්වය යටතේ චලිතය. එන ලියන්න. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකදී පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය තුල එමු ලියන්නකො. පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය තුල නිශ්චලතාවයෙන් මුදාහැරී වස්තුවක් සලකමු. හරි. මේ බලන්න. ඔන්න නිශ්චලතාවයෙන් මුදාහැරනවා කියපු ගමන්ම ආරම්භක වේගය බිඳුවයි. කොයිලාද මේ මුදාහරණ මොහොතේදී වේගෙ බිඳුවයි. ඔහොම පල්ලයට ගහනව නෙමෙයි අතාරිනවා. එහෙනම් ආරම්භක වේගෙ බිඳුවයි. එහෙනම් තප්පර එකක් වෙද්දි මොකද වෙන්නේ? අපි දන්නවා පොල් ගහකින් උනත් ගෙඩියක් වැටෙද්දි තප්පරයක් තුල යම් ප්‍රමාණයක් වැටෙනවනේ. ඒතර වේගිකුත් එනව නේද? වේගිකුත් එනවා. මම u1 කියලා දාන්නම්. තප්පර දෙකක් වෙද්දි කිසියම් වේගයකුත් වෙනවා u2 කියමු. තප්පර 3ක් වෙද්දි කිසියම් වේගයක් එනවා u3 කියමු. ඔය වගේ
හොඳට තේරුම් ගන්න මම කියන දේ ආරම්භ ප්‍රවේගයේ බිඳුනාට තප්පරෙන් තප්පරේ වේගය වැඩි වී වැටෙනවනේ. අපිට හිතලම කියන්න පුළුවන් ආරම්භක ප්‍රවේගය බිඳුවක් වුණාට ගුරුත්ව ත්වරණයේ 10 කියන එකත් එක්ක හිතුවොත් ආරම්භයේ බිඳුවයි තප්පරයක් එද්දි වේගය 10යි. තප්පර දෙකක් එද්දි කීයද? 20යි. තප්පර 3ක් වුණොත් 30යි. තප්පර 4ක් වුණොත් කීයද? 40යි. ඔය වගේ ගන්න පුළුවන්. බිඳුවෙන් පටන් ගත්තොත් බිඳුවේ ඉඳන් 10 20 30 40. එතනකො 100ෙන් පටන් ගත්තා කියලා. දැන් මම වස්තුවක් මේ 100ෙන් ගහනවා පහළට. ඒතර ත්වරණයේ ගුරුත්ව ත්වරණයට වඩා වැඩිද පහළට තල්ලු කරපු නිසා? නෑ. ආරම්භක ප්‍රවේගයක් දුන්නත් ත්වරණය වැඩි වෙන්නේ නෑ. ආරම්භක වේගයක් දුන්නා කියන්නේ ආරම්භයේම වේගයක් තියෙනවා. හිතන්නකෝ 50න් අපි වස්තුවක් පහළට ඉස කරා කියලා. ඒතර ආරම්භකයක බිඳුව නෙවෙයි 50යි. තප්පරයක් ඇද්ද? 60යි. 70යි 80 90 ඔහොම 10 10 වැඩි වෙනවා. මෙතන අපි ආරම්භයේ නිශ්චලතාවයෙන් අතහැරියොත් ආරම්භයේ බිඳුවයි. එතකොට 10 20 30 40 වැඩි වෙනවා. හරි. දැන් මම මෙහෙම දෙයක් අහන්නේ. එහෙනම් තප්පර 7ක් ඇද්ද වේ කීයද? 70යිනේ. තප්පර 11ක් ගියොත් කීයද? 110යිනේ. ඔයාලට හරි සරලව මේක හිතලා කියන්න පුළුවන්. දැන් මම මෙහෙම දෙයක් අහනවා. මෙයා පළමු තප්පරය තුල කීයක් එනවා? පළමු තප්පරය තුල කීයක් එයිද? එතකොට පළමු තප්පරය තුල කීයක්ද හොඳට මේක තේරුම් ගන්න. පළමු තප්පරය කිව්වට පළමු තප්පරේ පටන් ගන්න වේගෙ බිඳුවයි. පළමු තප්පරේ ඉවරෙද්දි වේගෙ 10 වෙලානේ. එහෙනම් මේ තප්පරය තුල මධ්‍යක ප්‍රවේගය කීයද? ඒකාකාර ත්වරණය වෙන්නේ. ආරම්භයේ මෙතන බිඳුවයි තප්පරයක් 10යි නම් මධ්‍යක ප්‍රවේගය 5යි. පොදු ඒ කියන්නේ මේ තප්පරේම මෙයා බිඳුව වේගෙන් ගියා කියන්න බෑනේ. මේ තප්පරයෙන් මෙයා 10 වේගෙන් ගියා කියන්නත් බෑනේ. මෙතෙන්ට එද්දී 10 ආවේ. එහෙනම් අපිට හිතන්න වෙන්නේ මේ තප්පරය තුල මෙයා කී වේගෙන් ගියා කියලා. එයාගේ මධ්‍යක වේගය වෙන්නේ 5යි. දැන් හොඳට තේරුම් ගන්න. ඔයාලා කිසියම් චලිත සමීකරණයක් දාලා පළමු තප්පරය තුල පහළට වැටෙන උස ගත්තොත් එන්නේ මීටර් 5ක් කියලා. නිකන් හිතන්න S සමානයි u ධන v බෙදීම 2යි t දානවා. හරි සරලයි. මෙතන u බිඳුවයි v 10යි. එහෙනම් කියන්නේ බිඳුව ධන 10 බෙදීම 2 බිඳුවයි 10 එකතු කරලා 10 දෙකෙන් බෙදුව 5යි 5 1 5යි. එහෙනම් හිතලා කියන්නේ මේ තප්පරය තුල කීයක් වැටෙනවද? දැන් ඔයාලට හිතෙන්න පුළුවන් කෙනෙකුට අලුතෙන් නිසා වේගය 10යිනේ එහෙනම් තප්පරයට 10යි කියලා. දිගටම 10ක වේගෙන් ගියා නම් වේගය 10යි. යන්නේ 10යි. දැන් මෙහෙම හිතන්නකෝ. පාර යන වාහනයක් 10ක වේගෙන් යනවා. එහෙම නම් හැම තප්පරයකටම යන මීටර 10යි. හැබැයි මෙයා නියත වේගෙන් නෙමෙයි ත්වරණය එන්නේ. මෙතනදී වේගය 10යි. මෙතන වේගය 20යි. එහෙනම් මේ තප්පරය තුල මධ්‍යක වේගය 15යි. එහෙනම් අපිට සරලව හිතනවා නම් මේ තප්පරය තුල ගියේ 15ක නියත වේගයෙන් කියලා හිතන්න පුළුවන්. එහෙම ගියේ නෑ නමුත් හිතන්න පුළුවන් ගණනය කරත්. එහෙනම් මේ තප්පරය තුල යන්නේ 15. නිකන් හිතන්න S සමානයි u ධන v බෙදීම 2යි t දාන්න ගියොත් u 10යි v 20යි. ඒතර 10යි 20යි එකතු කරොත් 30යි දෙකෙන් බෙදුවොත් 15යි. මේ තප්පරෙටනේ දැම්මේ. එසා t එකයි. ඒතර එන්නේ 15. ඔන්න මේ තප්පරෙට දාන්න t ට දෙක එහෙම දාන්න එපා. t ට දෙක දැම්මොත් තප්පර දෙකක් කියලානේ. මේ දෙව තප්පර දෙකක් නෙමෙයි. මෙතන ඉඳලා මෙතන ගැන කතා කරද්දි මේ කතා කරන්නේ දෙවන තප්පරය. මේක පළමු තප්පරය. මේක දෙවන තප්පරය. මේ මෙතන ඉඳන් මෙතන ගොත් මොකද්ද? මෙතන ඉඳන් මෙතන ගොත් ඒ මුල් තප්පර දෙක. හරි.
පළමු තප්පරය, දෙවෙනි තප්පරය, තුන්වෙනි තප්පරය, හතරවෙනි තප්පරය. මට කියන්නේ නම් තුන්වෙනි තප්පරය තුල වැටෙන උස කීයද? මෙතන 20යි නම් මෙතන 30යි නම් කීයද? 20යි 30යි නම් මැදේ 20යි 30යි මැදේ 20යි 30 එකතු කරාම 50යි 25යි මීටර. ඔයාලා සමීකරණ දාලා සුළු කරොත් 25 මීටර කියලා එනවා. මෙතන කීයද? 35යි නේද? 30යි 4යි එන 35. එන හොඳට තේරුම් ගන්න. 5 15 25 35 35 55ට පාවේ වගේ ලස්සන රටාවක් එනවා. දැන් හිතන්න මෙහෙම පොල් ගහකින් ගෙඩියක් වැටුනොත් එහෙනම් ආරම්භක වේගය බිඳුවයි. පළමු තප්පරය තුල වැටෙන්නේ පොල් ගෙඩිය 5 මීටර. දෙවෙනි තප්පරය තුල 15ක්. තුන්වෙනි තප්පරය තුල 25ක්. දැන් 35 45ක් වගේ රටාවක් තියෙනවා. හෙලිකොප්ටරේ කොට ඉඳලා මොනවා හරි මල් අතාරිනවා. මල් නම් දැන් ගුරුත්වාකර්ෂණය වැටෙන්නේ අර පාවෙනවා වගේ වාත ප්‍රතිරෝධ වගේ දේවල් එක. නිකන් හිතන්නකො පොල් වගේ මල් වැටෙනවා කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? 5 15 25 35 ඕන තරමක් ඔක් ගන්න පුළුවන් වාත ප්‍රතිරෝධ නැත්තම්. දැන් හිතන්නකො වලාකුළකින් වතුර බින්දුවක් කැඩලා එනවා කියලා. එහෙම වුණොත් නම් මොකද වෙන්නේ? ඒත් 5 15 25 35 45 වැටෙන්න ඕන. හැබැයි එහෙම වුණොත් බිමටදී සෑහෙන වේගයක් එනවනේ. තප්පර 20ක් 30ක් වැටෙනකොට ලොකු වේගයක් එනවනේ. ඒක ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිට වැස්සලාක ඇවිදින්නත් බැරි වෙනවනේ. හරි. ඔලුවට වැටුනොත් එහෙම හිල් හැදෙනවනේ අපේ බුලට් වගේ. හරි. ඉතින් එහෙම වෙන්නේ නැත්තේ ඇයි? ඒ වැහි බින්දුවක් වගේ වැටෙද්දි දිගටම ගුරුත්වාකර්ෂණය වැටෙනවා කියලා හිතන එක වැරදි. ඒවට වාතයේ දුෂ්ටායතාව වගේ ඇවිල්ලා ඒවට නියත වේග ලැබෙනවා. ඒක පස්සේ කතා කරනවා. මේ පාඩමේ අපි කතා කරන්නේ වලාකුළකින් වැටුණත් කමක් නැහැ. දිගටම ගුරුත්වාකර්ෂණය වැටෙනවා කියලා හිතලයි කතා කරන්නේ. ඒ නිසා වාත ප්‍රතිරෝධය හිතන්න ඕනේ නැහැ. හරි. එහෙනම් මෙහෙම ලියන්න. උදාහරණ වස්තුවක් සලකමු කියලා ලියවනේ. එන්න එක් තත්පරයේ අවසානයේදී එහි වේගයන් සහ එක් තත්පරය තුල ගමන් කළ උස ප්‍රමාණ පහත පරිදි නිරූපණය කළ හැකිය. හරි. එරන්ට ඉසවන බිඳුව 1 2 3 ගන්න අඳිනකොටත් මේ මෙහෙම අඳින්න එපා පිටිීම. ගොඩක් අය මේක වරද්දනවා. T1 දී 2 දී 3 දී 4 දී 5 දී ඔහොම අඳින්න එපා. මතකද ටිකිපටියේ තෝරණය වෙද්දි මොකද වෙන්නේ? එන්න තිත් ඈත් තුනනේ. ඒ වගේ තමයි. මේ නිකන් හිතන 5 15 25 මේක ගත්තොත් මේකම නෙමේ එකම නෙමේ. එහෙ වැටෙන්නේ ඒකාකාරී වේගකින් වැටෙන්නේ. එහෙම අඳින්න එපා. මුල් තිත් දෙක ළඟම අඳින්න. 5නේ. ඊට 15යි. ඊට වඩා මේක 3 ගුණයක් විතර ඊට පස්සේ 25යි. 35යි. ඔහොමගේ එන්නේ නෑත් වෙන අඳින්න. රූප සම්පූර්ණ කරගන්න.
5 15 25 35 එකත් ලියා ගන්න. එන යට ලියන්න මෙහෙම. සිරස්ස පහළට ගමන් කිරීමේදී සිරස්ස පහළට ගමන් කිරීමේදී සෑම තත්පරයකදීම ප්‍රවේගය 10යි ms ශ්‍රේණියක බැගින් වැඩි වේ. 10යි ms ශ්‍රේණියක බැගින් වැඩි වේ. එබැවින් පළමු දෙවන තෙවන සිව්වන ටිකක් දාන්නකෝ. පළමු දෙවන තෙවන සිව්වන තත්පර තුල ගමන් ගන්නා දුර ප්‍රමාණයන් 5 15 25 35 45 කීපයක් දාන්න. ආදි ලෙස වැඩි වේ. එම දුරවල් අතර අනුපාතය කීයද මේ 5ට 15ට 25ට 35 45 වෙනවනම් මොන මම අර ටිකිපටි වගේ දේවල් වලත් මේක කතා කරා. අර චලිත ගණන් හදද්දි කතා කරා. මම පහෙන් කැපුවොත් 1ට 3ට 5ට 7ට 9ට ඔය වගේ ඉස්සරහට යන්න. දැන් පෙළන යන එම දුරවල් අතර අනුපාතය අන්න 1ට 3ට 5ට 7ට 9 ආදී ලෙස ලැබේ. ඔන්න ඔය විදිහට එන්නේ. ඒ කියන්නේ පළමු තප්පරය තුල එකක් වගේ යනවනම් කන්නේ 5ක් යනවා. නමුත් අනුපාත ගත්තොත් එක නම් ඒ වගේ 3 ගුණයක්. 5 නම් 3 ගුණයක් 15. 5 නම් 5 ගුණයක් 25. ඔය වගේ 1 3 5 7 වගේ එනවා පිළිවෙලට. දැන් ඔයාලා මෙහෙම හිතන්න. ඔයාලා ගන්න පළමු තප්පරය තුල වැටෙන උසයි තුන්වන තප්පරය තුල වැටෙන උස අතර අනුපාතය. පළමු තප්පරයේ තුන්වන තප්පරය කියන්නේ 5ට 25. ඒ කියන්නේ 1ට 5. ඊට දෙවෙනි තප්පරයයි පස්වෙනි තප්පරය අහනවා. දෙවෙනි තප්පරයයි 3 4 පස්වෙනි තප්පරයයි 5ට මේ දෙවෙනි තප්පරය කියන්නේ 3යි පස්වෙනි තප්පරය කියන්නේ 9යි 3ට 9. ඔය වගේ දේවල් හිතලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඔයාලගේ බුද්ධිය හොඳට තියෙනවා. මේක හුරු වෙන්නයි ඕනේ. මොකද මේක හුරු වෙන්නේ නැත්නම් ඔයාලට බහුවන ප්‍රශ්න පත්‍රය ලොකු අමාරුවක් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම හුරු වෙන්න. අද මෙහෙම හිතන්නකෝ. අද මටක් ගාලා මේක කියන්නේ. මම බෝලයක් 50ක වේගයෙන් විසි කරනවා පල්ලෙහාට. පළමු තප්පරේ කීයක් එනවද? 50ද? නෑ. කීයද? ආරම්භයේ 50 වුණාට තප්පරයක් යනකොට 60 වෙලානේ. එහෙනම් පළමු තප්පරය තුල යන්නේ කීයද? ආරම්භයේ 50යි තප්පරයක් යදී 60යි. ඒතර ඒ තප්පරය තුල මධ්‍යන වෙන්නේ 55. එහෙනම් 50ක වේගයෙන් බෝලයක් අපි මෙහෙම යවුවොත් ගුරුත්වාකර්ෂණයෙන් හින්දා එයා පළමු තප්පරය තුල යන්නේ 50ක් නෙමෙයි 55ක්. 50 60 මැද එකක 55. ඒතර දෙවෙනි තප්පරය තුල 65ක්. තුන්වෙනි තප්පරය තුල 75ක්. දැන් 85ක් 95ක් කොහොම 10 10 10 වැඩි වෙනවා. දැන් 30කින් පල්ලයට ඉස්සරහොත් පළමු තප්පරය යන්නේ 35ක්. ඊළඟ තප්පරය 45ක් 55ක් මේ 35 35 55 රටාව එකමයි. අද මම මෙහෙම කියන්නේ අපි බෝලයක්
25න් පල්ලයට ගහනවා. පළමු තප්පරේ කීයක් එයි? ආරම්භයේ 25ක් දුන්නොත් තප්පරයක් යනකොට ඒක 35 වෙනවා. එහෙනම් 25 35 මැදිරේ කීයද? 30. එහෙනම් ඒ තප්පරය තුල යන්නේ 30යි. ඊළඟ තප්පරේ කීයක් යනවා? ආරම්භයේ 25 නම් ආරම්භක ප්‍රවේගය තප්පරයක 35 නම් තප්පර දෙකක් ඇදී 45 වෙලානේ. 35 45 මැදිනේ 40යි. ඒ වගේ පහළට යද්දී යන දුර ප්‍රමාණය අපිට හිතලා කියන්න පුළුවන්කම තිබිය යුතුමයි. මොකද කලාතුරකින් බහුවර්ණයකදී අහන්න පුළුවන් මේච්චර තප්පර ගානක් තුල ගියයි මේක අතර අනුපාතය වගේ දේවල් අහද්දී දිගට සමීකරණ දානවට වඩා මේ අනුපාත ක්‍රමය යොදලා කරන එක ලේසි. ඔන්න ටියුට් එක ඔයාලට ලැබිලා තියෙනවා එක් කරන්න. හරි. එහෙමනම් ඔන්න අපි ඊට පස්සේ කරන්න යන්නේ මෙන්න මේ කතා කරපු સિદ્ધාන්තත් එක්ක ටියුට් එකේ ප්‍රශ්න කිහිපයක් කරන්න යමු. බලන්න ඝන ටියුට් එකේ තුන්වෙනි පිටුව අතර පොඩිව මම කරන්න අවශ්‍ය නැහැ. 25 26 27 28 ටික කරන්න පුළුවන්. 29 ප්‍රශ්න ගත්තොත් ඔන්න බලන්න මේ තීරකම කෙලින්ම යෙදුණු විභාග ප්‍රශ්නයක් මේ තියෙන්නේ. එතන කියනවා t සමානයේ බිඳුවේදී නිශ්චලතාවයේ සිට නිදහසේ පහළට වැටෙන වස්තුවක ඡායාරූපය t සමානයේ බිඳුවේදී ගත්තලු තප්පරෙන් තප්පරේ ගත්තලු මේ ෆොටෝ ගාපු එකනේ. බලන්න නම් අහන දේ. ඒ ෆොටෝස් පෙන්වන්නේ මොන රූපයෙන්ද කියලා. මොකෙන්ද? පළමු තප්පරය තුල 5ක් වැටෙන්න ඕනේ. දෙවෙනි තප්පරය තුල 15ක් වැටෙද්දී ඔක්කොම 5යි 15යි 20ක් ගින් තියෙන්න එපා. දැන් තප්පර දෙකක් අවසානයේ 20 ගාව ඉන්න ඕන. තප්පර තුනක් අවසානයේ ගත්තොත් 5යි 15යි 25යි ගත්තු 25යි 15යි 40යි 5යි 45 ඉන්න ඕන t සමානයි 3 වෙද්දී. ඔන්න ඔහමයි එන්න ඕනේ. මෙතන t සමානයි 3 දක්වා ඉඳලා නැහැ. t සමානයි 0 t සමානයි 1 t සමානයි 2. එහෙනම් මොකද ගැලපෙන්නේ? ගැලපෙන උත්තරේ 4. බලන්න ඔය තියරි හරියට දන්නවනම් විභාගෙ තියෙන ප්‍රශ්න අමාරු වෙන්නේ නැහැ. ඊට පස්සේ 30 වෙනි ප්‍රශ්නේ බලන්න. උස ගොඩනැගිල්ලක මුදුනේ සිට ගලක් නිදහසේ වැටෙන සලසන ලදී. එය පළමු දෙවන තෙවන තත්පර තුල වැටෙන අනුපාතය. පළමු දෙවන තෙවන 5 15 25 කියන එකට 3ට 5 කියන්න පුළුවන් උත්තරේ 2. ඊට පස්සේ 31 32 කරන්න 33 බලන්න. එකක් ගාලා හිතන්න පුළුවන් එකක්. 33 බලන්න වේගින් කරමු. නිශ්චලතාවයෙන් පහළට වැටෙන වස්තුවක පළමු තප්පර 3 තුලදී පහළට වැටෙන දුර අවසාන තප්පරයේදී පහළට වැටෙන දුරට සමානයි. එහෙනම් මුළු චලිත කාලය යන්නේ. පළමු තප්පර 3 තුල වැටෙන උස කීයද? 5යි 15යි 25 එකතු කරොත් කීයද? 25යි 15යි 40යි 35යි. මුල් තප්පර 3ේදීම වැටිච්ච මුළු දුර අන්තිම තප්පරේ වැටෙනවා. 5යි 15යි 25 කියන 45ක්ම වැටෙනවා නම් අන්තිම තප්පරේ 45ක් වැටෙන කීවෙනි තප්පරේද? 5 15 25 35 45 55 යන්නේ. එහෙනම් 45ක් වැටෙන්නේ කීවෙනි තප්පරේද? පස්වෙනි තප්පරේ. එහෙනම් මෙයාගේ මුළු චලිත කාලය කීයේ තප්පර 5ක් කියලා එනවා. තේරුම් ගන්න නැවතත් 25 15 5 මුල් තප්පර 3ේම යන්නේ 25යි 15යි 5යි ඔක්කොම කීයක්ද? 45ක්නේ. ඒ 45ම යන තනි තප්පරේ මොකද්ද? ඒක තමයි මීට පස්සේ එන පස්වෙනි තප්පරේ. එහෙනම් එයාගේ චලිත කාලය වෙන්න ඕනේ කීයද? තප්පර 5ක්. උත්තරේ 4. අන්න බලන්න. මේ දේවල් අමාරු දේවල් නෙමෙයි. ඊට පස්සේ 35 නිකම්ම කරන්න පුළුවන් එකක්. 36 මම 36 කරන්නේ ඇත්තටම 36 මතක ඇති මම අර පේපර් එකේ ප්‍රශ්නකදී කතා කරා අන්තිම තප්පරයේදී 36ක් යනවා නම් ඊට කලින් ඊටු 64 යන්න ඕන කියන එක නිසා වුණා මම මේ ප්‍රශ්නේ කරන්නේ නැහැ. අපි මේ පන්තිදී සාකච්ඡා කරපු නිසා ඊළඟට බලන්න 38 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ගොඩනැගිල්ලක මුදුනේ සිට වස්තුවක් සීරුවෙන් පහළට යනු ලබයි. සීරුවෙන් කියන්නේ අර අපි හිතගෙන ඉන්න සීරුවෙන් කියන්නේ නෙමෙයි. සීරුවෙන් කියන්නේ නිදහසේ වැටෙනවා කියන්නේ. සීරුවෙන් අතරපුවා මේක නිදහසේ වැටෙන මුලින් නිශ්චලතාවයෙන්. එහෙනම් අහන්නේ මොකක්ද? පළමු තත්පර 4 තුලදී වැටෙන දුර
පළමු තත්පර 3 තුලදී වැටෙන දුරට දරන අනුපාතය. පළමු තත්පර 4 තුලදී වැටෙන උස කීයද? 35යි 25යි 60යි 75යි 80යි. මුල් තත්පර 4 දී වැටෙනවා 80ක්. ඒක මොකේද දරන අනුපාතයද? මුල් තත්පර 2 දී වැටෙන දුර කීයද? 15යි 5යි 20යිනේ. එහෙනම් අහන්නේ කීයද? පළමු තත්පර 4 තුල වැටෙන උස පළමු තත්පර 2 තුල වැටෙන උසට අනුපාතය නම් 80 බෙදීම 20. ඔය ට දරන අනුපාතයක් කිව්වොත් ඒ ට කියන එක හැම විටම යටට එන්න ඕන. හරි අනුපාතයක් කියද එහෙනම් 80 බෙදීම 20 කියන්නේ 4 බෙදීම 1යි. එන උත්තරය කීයද? 4යි කියලා එනවා. ඔන්න ප්‍රශ්න කිහිපයක් මම කරේ. අමාරු ප්‍රශ්න මේ අතර මේවා ලේසි ප්‍රශ්න. ඊට පස්සේ ඔයාලා අද මේව උත්සාහ කරන්න ඕනේ. මම අද මේ කියලා දෙන්නේ තදවත් අදත් කරන්නේ අමාරු දේවල් නෙවෙයි. ලේසි. මේ කොටස ලේසි. හරි. ප්‍රශ්නෙන් විභාගෙදි මේ වගේ තමයි. නමුත් මීට වඩා අපි අමාරුව හදන්න ඕනේනේ. ඉතින් අද මම කියලා දෙන්නේ මේවට අදාළ සිද්ධාන්ත දේවල් සහ සාමාන්‍ය ප්‍රමාණයේ ප්‍රශ්න කිහිපයක්. ඒතර සිකුරාදා දවසේ තමයි මේ ටියුට් එක ඉවර කරන්නේ. ඔන්න ඔයාලට වැඩක් තියෙනවා දැන්. අද දැන් පටන් ගන්න සිකුරාදෙදි මේ කොහමද ඉවර කරගන්න? සිකුරාදා උදේ 9 වෙනකොට. එතකොට අපි සිකුරාදා මේක කරන්නේ මේක ඉවර කරපුවාම ඔන්න ගුරුත්වයට තියෙන සිරස් චලිත ඉවරයි. අපි ලබන සතියේ කතා කරන්නේ ඔයාලට M3 කියලා දුන්න ටියුට් එක මොකක්ද? මේක ඊළඟ කොටස ගුරුත්වයට තියෙන ප්‍රක්ෂිප්තයක චලිතය. ප්‍රක්ෂිප්ත චලිතය නැත්නම් ප්‍රොජෙක්ටයිල් මෝෂන් කියලා අපි කියන්නේ. ඒ ප්‍රක්ෂිප්ත චලිතය කියන්නේ ක්‍රිකට් ගහද්දී අපි 6 පාරක් ගහනවා. තෙල්ලයක් විසි කරනවා. ඔය වගේ සිරස්ම යන්නේ නැතුව තිරස් අතර අපි උඩක ඉඳන් පැත්තකට පායිනවා. මේසයක් උඩහම අපි කාසියක් වගේ තියලා පාරක් ගාපුවම කාසියකින් බිමට වැටෙනවා. බටකින් අපි වතුර පාරක් අල්ලපුවම වතුර පාර ඕම යනවා. තමයි ප්‍රක්ෂිප්ත. තාම අපි ප්‍රක්ෂිප්ත වලට ආරම්භයක් ගන්න කලින් මේ තිරස් යන නැතුව සිරස් යන ඒවානේ කතා කරන්නේ. ඒතර ලබන සතියේ ප්‍රක්ෂිප්ත කොටස හොඳට කරන්නත් ඔයාලා මේ අද ඒ කියන්නේ මේ සතිය තුල ඉගෙන ගන්න මේ M2 ටියුට් එකේ දේවල් ඉතා වැදගත්. මේ ටියුට් එක 100ක් කම්ප්ලීට් කරගත්තොත් ප්‍රක්ෂිප්ත ඇති දෙයක් නැහැ. එහෙනම් ඔන්න මේ මොහොත වෙද්දී තීරණය තමයි 29න් පස්සේ ක්ලාස් පටන් ගන්න පුළුවන් කියන එක. නමුත් ඉතින් දැනටත් තියෙන්නේ උපරිම වශයෙන් 100 දෙනෙකුට කියන එක. ඉතින් මම හිතනවා ඒක ප්‍රායෝගික නෑ, ඒක වෙනස් වෙයි කියලා 29 වෙනිදා වෙද්දී. ඉතින් එහෙම වුණොත් අපිට 29 වෙනිදාන් පස්සේ පන්ති පටන් ගන්න පුළුවන්. එතකොට නමුත් හදිසියවත් 29 වෙනිදා වෙද්දිත් සිය සීමාව එහෙම්ම තිබුණොත් අපිට පන්ති පටන් ගන්න වෙන්නේ නැහැ. මොකද සිය තියාගෙන පන්ති කරන්න බෑ. එහෙම වුණොත් අපි ලබන මාසෙත් ඔන්ලයින් ක්ලාස් විතරයි කරන්නේ. ඒ පිළිබඳව මම දැනුම් දෙන්නම්. දැන් ඒව හිතන්න යන්න එපා. දැන් හිතන්නේ මොකද්ද? දැන් හිතන්නේ M2 ටියුට් එක ඉවර කරගන්න ගැන සිකුරාදා උදේ 9ට කලින්. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒත් එකම තව පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් 2020 අයියලා අක්කලා දැන් මේක 2020 එක ඔයාලට බලපාන්නේ නැති බව ඇත්ත. නමුත් මේ අධ්‍යාපන ක්‍රමයේ වෙන දේවල් ඔයාලට වැදගත් වෙනවා. මොකද ගිය අවුරුද්දේ වෙච්ච දේවල් වල යම් බලපෑම් මේ අවුරුද්දේ ආයෙත් තියෙනවා. මේ කාලේ ගන්න යම් තීරණ ඔයාලගේ ඒවට බලපාන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පිළිබඳව ඔයාලා දැනුවත් වෙලා ඉන්න එක ඉතා වැදගත්. දැන් මාස 4-5ක් කාලයක් 2020 විභාග කරන අයට ඇත්තටම ඒ ලෙවල් කාලේ පාඩු වුණාට විභාගේ මේ මාසකින් කල් ගියේක ඒ කල් ගියත් ඡන්දෙ හින්දාද කියලා අපිට ප්‍රශ්නකුත් තියෙනවා. මොකද ඡන්දෙනේ හොඳට මේ ප්‍රචාරක රැස්වීම වගේ තියන්න පුළුවන් තරම් හොඳට කාලය අරන් ඡන්දෙට දින දාගත්ත. දැන් තාම ජූලි අගෝස්තු 5 දකොනේ ඡන්දෙ. ඉතින් මම නම් දාන්නේ ඔක. හරි ඡන්දෙ දාන්නේ නට වඩා ඔයාලට වීඩියෝ එකක් කරන හොඳ ඊට වඩා. ඉතින් මේ එතකොට ඡන්දෙ හොඳට කාලය ගත්තට විභාගෙ මේ ඒ ලෙවල් දරුවන්ට එයාලගේ මානසිකත්වයට සුසු විදියට විභාග කාල ගියේ නැහැ. මම පෞද්ගලික විශ්වාස කරනවා ඔක්තෝබර් හෝ නොවැම්බර් ගියා නම් හොඳයි කෙනෙක්. දෙසැම්බර් දක්වා ගියා නම් හොඳයි. නමුත් එහෙම වුණොත් එක ඊළඟ අවුරුද්දේ කරන අයට ලොකු බලපෑමක් වෙනවා. ඒ දෙසැම්බර් කියන එක දුර වැඩි. ඔක්තෝබර්වත් වුණා නම් නොවැම්බර් උනොත් හොඳයි. ඔක්තෝබර්වත් වුණා නම් මම හිතනවා ඔයාලට කියන අයලක් වලට යම් සාධාරණයක් තියෙනවා කියලා. ඉතින් ගොඩක්
තීරණ ගන්න මේ බුද්ධිමත් අය කියලා කිව්වට ඉතින් මොලේ කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නේ අපිටත් එනවා මේ මොකද මුලින්ම මාර්තු මාසෙම වගේ කිව්වනම් විභාග කාලය යන්නේ නැහැ සැප්තැම්බර් වෙන්නේ වගේ කියලා කිසි ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. නමුත් එයාලා කිව්වෙම විභාග කාලය යන්නේ නැහැ කියලා කිව්වා. නමුත් ඉතින් ඒ කිව්වේ කාලය යනවා කියන එකක් ඔළුවට එන්න. විභාග කාලය යන්නේ නැහැ කියලා කිව්වා. නමුත් ඒ කිව්වේ කාලය යනවා කියන එකත් අපිට ඉගියක් විදිහට දැනෙන විදිහට. ඉතින් ඒ නිසා මම ඇතුළු ඒ ලෙවල් කරන හැමෝටම හිතේ යටිහිතේ තිබුණා නෑ විභාගයේ කල් යනවා අනිවාර්යෙන් කියන එක. ඉතින් ඒත් එක්කම අධ්‍යාපන මෙතුමා කිව්වනේ මේ එයා හොඳ තාත්තෙක් වගේ මොකද්ද පොතක් ලියන්න කියාමත් කියලා මේ දරුවන්ට කිසිම පීඩනයක් ඇති නොවෙන්න තමයි මේක කරන්න කියලා. 3-4 පාර කිව්වා. හරි කිසිම පීඩනයක් ඇති නොවෙන්න. මොකද දරුවෝ තමයි රටේ අනාගතේ ඔය වගේ කතන්දර ගොඩ කිව්වා. ඉතින් එහෙම කිව්වම අපිත් හිතුවා හරි ෂෝක්නේ. අපේ දෙමව්පියන්ටත් වඩා එමෙතුමා අපි ගැන හිතනවනේ කියලා. නමුත් ඉතින් අන්තිමට උනේ මේකයි. ඉතින් ඒක කිසිම සාධාරණකමක් නැහැ. අපි පුළුවන් උත්සාහ කරනවා මේ අපිට ඉතින් එහෙම නීති ගේන්න බෑ. නමුත් අපිත් මේ පුළුවන් විදිහේ විරෝධයක් දක්වලා උත්සාහ කරන විභාගේ ඔක්තෝබර් වලට ගෙන යන්න කියන එක. නමුත් ඉතින් ගුරුවරයෙක් විදිහට අපිට දක්වන්න පුළුවන් දායකත්වය හරි අඩුයි. අදහස් ප්‍රකාශ කිරීම වගේ දේවල් සහ ඔය මාධ්‍ය ජාලා වලින් කරන දේවල් උනත් අපිට සීමා සහිතව කරන්න පුළුවන් වෙන්නේ. මොකද ගුරුවරයෙක් කියන සීමාවෙන් ඉඳන් අපි කරන්න එපා. හරි ශාස්ත්‍රීය අධිකාරියෙක් වගේ ඉතින් වැඩ කරන්න බෑ. ඉතින් ඒ හින්දායි අපේ සීමාව තුළ ඉඳන් කරන්න පුළුවන් දේවල් අඩුයි. නමුත් ඉතින් කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා. නමුත් ඉතින් ඒ මොනවයිද කියන්න බෑ. නමුත් ඉතින් ඔයාලා තේරුම් ගන්න ඕන දේ 2022 අගෝස්තු කොහොමද තියෙනවනේ ඊතුරු අවුරුදු දෙක තුල ප්‍රශ්න ඇති නොවුනොත් හරි. ඉතින් කොරෝනා දෙවෙනි රැල්ලක් එයිද කියලා බයකුත් අපිට තියෙනවා. මේ දැන් චීනේ එක යම් කිසි බරපතල තත්යකටපත් වෙලානේ. ඉතින් මේ ඔය වගේ දේවල් හදිස්සියවත් එහෙම තත්ත්වයක් ආවොත් අපි සතියක් දෙකක් පන්ති කරද්දි මම මේ කියන්නේ වෙනවා කියලා නෙමෙයි වෙන්න එපා. අපි ප්‍රාර්ථනා කරන්නේ මේ අපි වැටිච්ච වල ඇති හොඳටම. හරි එතනින් අපිට මේ රටට අපිට ගොඩ යන්න ඕනේ. අධ්‍යාපනයේ පැත්තෙන් වගේම රටක් විතර ගොඩ යන්න ඕනේ. ඉතින් ඒ හින්දා මෙතෙන් එහාට කිසිම ප්‍රශ්නයක් වෙන්න එපා කියන එක තමයි අපි ප්‍රාර්ථනාවේ. නමුත් ඉතින් අසංගතත් අපි ප්‍රාර්ථනා කරාට අපි ප්‍රාර්ථනා කරන දින වෙන්නේ නැහැ. හදිස්සියවත් ප්‍රශ්නයක් කළා අපිට හදිස්සි නැවත සතියක් දෙකක් නිමාඩු දෙන්න වුණොත් හෝ මොන හරි ප්‍රශ්නයක් වුණොත් මේ අපි ඔන්ලයින් ක්ලාස් එකේ හොඳට හුරු වෙලා තියෙන්න ඕනේ. වාසි අවාසි තියෙනවා. නමුත් ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ. අපිට අවාසි අමතක කරලා වාසි ටික ගැන හිතනවා මිසක් අපි අවාසිනේ කියලා මේක නොකර හිටියොත් කාටවත් නැහැ. මේ වීඩියෝ කරන එකෙන් ලොකු අසාධාරණයක් වෙනවා. ස්මාර්ට් ෆෝන් එකක්වත් නැති දරුවෝ ගොඩක් ඉන්නවා. හරි ඉතින් ඒක ඔයාලගේ වැරද්දක් නෙමෙයි. දෙමව්පියන්ගේ ආර්ථික මට්ටම අපිට ඔයාලට තාම හදා ගන්න බෑනේ. ඒක ඉතින් ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා හොඳටම හිතර ගන්න ඕනේ ඔයාලා කොහොම හරි ඉගෙන ගන්නවා කියලා. මොකද ආර්ථික ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නම් ගොඩ තියන්න තියෙන එකම මාර්ගය තමයි ඉගෙන ගන්න. අපි ඉගෙන ගන්න කාලෙත් එහෙම අපිටත් තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මුදල් ප්‍රශ්නේ. කොහොම හරි අමාරුවෙන් ක්ලාස් ෆීස් හරි ගෙවා ගත්තේ. ඉතින් එහෙම කරලා කොහොම හරි ඒ වලෙන් ගොඩ එන්න පුළුවන් එකම විදිය තමයි හොඳට ඉගෙන ගන්න එක. මැත්ස් කරනවා නම් ඉංජිනේරින් යන එක, බයෝ කරනවා නම් මෙඩිසින් යන එක. ඒ වගේ කොයි ශේෂ්ත්‍රයෙන් කරත් උඩටම යන එක. මොකද ඉගෙන ගත්තොත් කවදාවත් වරදින්නේ නැහැ. ඉගෙන ගත්තේ නැත්නම් වරදිනවා කියලා කියන්නේ නැහැ. හරි ඉගෙන ගත්තත් ඉගෙන නොගත්තත් හරියන්න පුළුවන්. නමුත් ඉතින් යම් බාහිර සාධක ගොඩක් ඕනේ. වාසනාවත් යම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඊළඟට මුදල් වගේ තියෙනවා නම් මොනවාරි කරලා කොට යන්න පුළුවන්. නමුත් මුදල් කියලා ලක්ෂයක් දෙකක් තිබිලා බෑ. දැන් ලක්ෂයකට දෙකකට මොනවද කරන්න පුළුවන්. ඉතින් හරි කෝටි දෙක තුනක්වත් ඉන්වෙස්ට් කරන්න අපිට පුළුවන් නම් යම් අඩුම ගානේ මොකක් හරි බිස්නස් එකක් හරි පටන් ගන්න පුළුවන්. ඉතින් එහෙම නෙමෙයි සමහර අය දැන් ඉතින් කෝටි දෙක තුනක් තියා මේ ක්ලාස් ෆීස් එක ගෙවන්න පාව බොහොම අමාරුවෙන්. ඉතින් අපි ඔය හාෆ් කාඩ් පේ කාඩ් එහෙම විතර දෙන්නේ ඒකනේ. ඉතින් එතකොට ඒ වගේ ප්‍රශ්න තියන අය ඉන්නවා. ඔය දැන් ගොඩක් අය කමෙන්ට් එකක් දාලා තිබුණා. අපි කාඩ් එකක් හරි ගන්න ටවුන් එකට ඇවිල්ලා සතියේ දවසක් විතර ටවුන් එකට එන්නේ.
3G තියා මේ අපිට කෝල් එකක් ගන්නවා සිග්නල් නැහැ කිය. ඉතින් ඇත්ත ඒව ඇත්ත. නොතින් ප්‍රශ්න තියෙන්නේ මේ කාලේ නොකර හිටියොත් මුකුත් නැහැ. දැන් මේක කරොත් ඈන දුරට හරි කරනෝනේ. ඒතර දැන් අපිට පුළුවන් පන්ති පටන් ගත්තාම මේ වීඩියෝස් බලන්න උන් නැති දරුවන්ට යම් දවසක් අමතරව ගෙනලා බලන්න දීලා. ඒතර හැමෝම වීඩියෝස් බලලානේ. ඔන්ලයින් විදිහට හරි අමතර දවසක් පන්තිට ඇවිල්ලා හරි කොහොම හරි වීඩියෝස් ටික බලලානේ. ඊට පස්සේ මට පුළුවන් මේ වීඩියෝස් වල තියෙන දේවල් ටික ඔයාලට අතු දැනුමත් එක්කම අමතර දේවල් කතා කරලා ඔයාලට පන්ති දෙන ටියුට් එක සම්පූර්ණ ඉවර කරන්න ඒ අමතර ප්‍රශ්නයම සාකච්ඡා කරලා සහ අමතර කරුණු කියලා දීලා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් හිතන්නකො ඔන්ලයින් ක්ලාස් එකක් නොකර අලුතෙන් පන්ති පටන් ගත්තට පස්සේ කරනවා මාසයක් යනවා නම් ඔන්ලයින් ක්ලාස් එකක් කරලා තිබ්බොත් ඒ මාසේ කාලේ අපිට සද්දයකින් විතර අඩු කරගත්තා. යන්නේ වගේ ඒ වගේ පන්ති පටන් ගත්තන් පස්සේ යම් පාඩමක් කරන්න ගතවන කාලේ අඩු කරගන්න ලොකු උදව්වක් වෙනවා මේ වගේ ඔන්ලයින් හරි කරගන්නේ. මේකෙන් අමතර වාසිය තියෙන්නේ අපි පන්ති කරන නගරවල දරුවන්ට වගේ මේ අනිකුත් නගරවල දරුවොත් ගොඩක් සම්බන්ධලා ඉන්න මේක සතුටුයි. මොකද ඔයාලා මම කියන්නේ මේ අනිත් ගුරුවරු නරකයි කියන එක නෙමෙයි. නමුත් ඉතින් ඔයාලාට මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දේ දෙද්දී ඔයාලා ඒක හොඳට තේරුම් අරගෙන ඒ පොයි පළාත්වලත් වෙන දරුවෝ ඕන තරම් ඉද්දී ඉතින් මේක අපේ පාඨමාලාවත් එක්ක අපේ පන්තියත් එක්ක එකතු වෙලා හොඳ උනන්දුවෙන් ප්‍රශ්න අහනවා. ඒත් එක්කම මේ වීඩියෝස් බලනවා, ඒ ටියුට් කරනවා. ඒ වගේ හොඳ කියන්නේ ධනාත්මක හොඳ පැත්තේ ගොඩාක් ප්‍රශංසා කරලා කතා කරනවා. ඉතින් ඒක සතුටුයි. මොකද මමත් ඉගෙනගෙන ජොබ් එකක් හරි නොකර මේ පැත්තට කියන්නේ ක්ලාස් කරන්න ආවේ යම්කිසි කැමැත්තක් ඉඳලා. ඉතින් ඒ කැමැත්තත් එක්කම ඉගෙනගත්තු දේ මල් යොදාගෙන ඔයාලට අලුත් තාක්ෂණයක් කියලා යොදලා මේ දේවල් ඔයාලට කරන්න හුරු කරද්දී ඉතින් ඒවා ඔයාලා හොඳට වැළඳ ගන්නවා. හොඳ විදියට. නරක විදියට නෙමෙයි. මේ තාක්ෂණය හොඳ විදියට යොදාගෙන විෂය කරුණුත් හොඳ විදියට තේරුම් අරගෙන හොඳ ගමනක් යනවා. ඉංජිනේරින් යනවා, මෙඩිසින් යනවා වගේ මට පේද්දි ඉතින් සතුටුයි. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ දේවල් මිස් කරන්නේ නැතුව හොඳට කරන්න ක්ලාස් පටන් ගන්න කවද්ද එදා වෙනකන් අය හෙට ලබන සතිය පටන් ගන්න ඉන්නේ. එහෙනම් අපි ටිකක් නිකන් ඉමු. ඉන්නෝනේ නිකන් හොඳට හිටියන්නේ. නිකන් ඉන්න එක ලේසි නෑ. එක්කනේ දැන් මාස දෙක තුනක් නිකන් ගෙදරලා හොය ඉන්නකොට නිකන් අපතේ වෙන්නේ. කිසි වැඩක් නෑ. කවුද පිළිගන්නේ? ඉතින් ඒ හින්දා දැන් හිතන්නකෝ ඒ ලෙවල් කරලා ඔයාලා ජොබ් එකකුත් නැතුව අතේ සතෙත් නැතුව වාහනයක් මොකකුත් නැතුව ගේකුත් නැතුව ඉන්නුනොත් පිස්සු වැඩේනේ. ඒ වගේ දේවල් දැන් හිතට ගන්න. එහෙම නොවෙන්න ඕනේ. දැන් මේ දවස්වල ගෙදර හිටියට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ මේ ක්ලාස් නිමාඩු වෙනදානේ. නමුත් ඉතින් විභාගේ පෙළලා ඔහම ඉන්නෙත් නෝ. අන්නත්තරයි. ඉතින් ඒ හින්දා එහෙම වෙන්න එපා. ඒ වගේ හොඳ පාඩමක් ඉගෙනගෙන නැවත මේ දේවල් උපරිම කරලා හොඳට ගොඩ යන්න. ඒක තමයි වෙන්න ඕනේ. එනනම් ඕනේ සිකුරාදා උදේ 9 වෙනකොට මේක ටියුට් එක ඉවර කරලා තියෙන්න ඕනේ. මම පාඩම ඊළඟ කොටසට ගිහලා මේක ඉවර කරලා දෙනවා. ඒක ලබන සතියේ ප්‍රක්ෂිප්ත කොටස කරනවා. යම් හේකින් ඊළඟ සතියේත් අපිට ඔන්ලයින්ම කරන්න වුණොත් අපි චරිත ප්‍රස්තාර කොටස පටන් ගන්නවා. චරිත ප්‍රස්තාර කොටස ඉවරනා කියන්නේ ඒක සානිසල් දෙකක් වගේ කාලේ දෙකක් තුනක් වගේ අයි චරිත ප්‍රස්තාර ටිකක් දිග කොටසක්. ඒක ඉවරුණා කියන්නේ ඊට පස්සේ අපිට පුළුවන් නිව්ටන් නියම වලට යන්න. එහෙමයි වැඩපිළිවෙල. හරි. එහෙනම් මම ඊළඟ කොටසට එන්නම්. ඔන්න මම කියලා දෙන්න යන්නේ වස්තුවක් ඉහළට ප්‍රක්ෂේපණය කරන අවස්ථාව. අතර මම මේ ගැන එදා සිකුරාදා වීඩියෝ එකෙත් කතා කරා. මතකද? 50ක වේගයෙන් බෝලයක් උඩට විසි කරාම කොහොම ගිහලා ආපහු වැටෙන එක ගැන කතා කරේ. වස්තුවක් මෙහෙම ප්‍රක්ෂේපණය කරපුවාම උඩට යනවනේ. උඩට ගියාට ජීතුවරණේ නම් තියෙන්නේ පල්ලෙහාට. හැබැයි දෙන්නේ ප්‍රවේගය උඩට නිසා මොකද වෙන්නේ? දෙන්නේ ප්‍රවේගය උඩට නිසා මෙයා උඩ යනවා. චලිත වෙන්නේ උඩට වුණාට ඊට විරුද්ධව නම් තුවරණේ තියෙන්නේ. චලිත දිශාවට තියෙන්නේ තුවරණේ යන්නේ මේ මොකද්ද? මන්දනය. මොකද්ද මන්දනය? ගුරුත්වජ මන්දනය. එහෙනම් ගුරුත්වජ මන්දනයෙන් යනවා කොච්චර දුරද? මෙයා නිශ්චල වෙන තුරු. නිශ්චල වෙන දැනන උපරිම උස කියන්නේ.
ඊට පස්සේ මොකද වෙන්නේ? උපරිම උසට යද්දි මොකද්ද බිඳුව වෙන්නේ? හොඳට තේරුම් ගන්න. උපරිම උසේදී බිඳුව වෙන්නේ ත්වරණයේද ප්‍රවේගයේද? ත්වරණයේ බිඳුව වෙන්න නම් බලයේ බිඳුව වෙන්න ඕනේ. කියන්නේ බර බිඳුව වෙන්න ඕනේ. බර බිඳුව වෙනවද? නැහැ. කොහෙ තිබ්බත් බර mgමයි. එහෙනම් මෙතනදී ප්‍රවේගයේ බිඳුව වෙලා නිශ්චල වුණාට බර තියෙනවා කියන්නේ ගුරුත්ව ත්වරණේ තියෙනවා. ඒකත් මම පැහැදිලිව කිව්වා ප්‍රවේගයක් නැති කෙනෙකුට වුණත් ත්වරණය තියෙන්න පුළුවන්. බලයක් තියෙනවා. හරි. දැන් කවුරුහරි මම මෙහෙම හිටගෙන ඉඳි කවුරුහරි තල්ලු කරනවා. හැබැයි තල්ලු කරාට මම චලිත වෙන්න පටන් ගන්න මොහොතේ හිතන්නකෝ. තල්ලු කරපුවම බලයක් ආවම මට ත්වරණයක් තියෙනවා. හැබැයි තාම මම චලිත වෙන්නේ නැහැනේ පටන් ගන්න මොහොතේ. ඒතකොට ප්‍රවේගයක් නැති වුණාට ත්වරණයක් තියෙන්න පුළුවන් බලයක් හදනවනම්. එහෙනම් මෙතනදී තේරුම් ගන්න උපරිම උසේදී ප්‍රවේග බිඳුවයි හැබැයි ත්වරණයක් තියෙනවා. අනේ ත්වරණයේ දිගටම තියෙන හින්දා මොකද වෙන්නේ? මෙයා නැවත පහළට වැටිලා u වේගයෙන්ම තමයි මෙතෙන්ට වැටෙන්නේ. වාත ප්‍රතිරෝධ නැහැ කියලා හිතුවොත් u වේගයෙන් යවුවොත් u වේගයෙන්මයි වැටෙන්නේ. අපි පස්සේ මේවා කතා කරනවා. හිතන්නකෝ වාත ප්‍රතිරෝධය තිබ්බොත් u වේගයෙන් යවපු කෙනා u වේගයෙන් වැටෙයිද? ඊට වැඩි වේගයෙන් වැටෙයිද අඩු වේගයෙන් වැටෙයිද? ස්ථායකව හිතන්නකෝ. ඔයාලා රබර් බෝලයක් කරන් ග්‍රවුන්ඩ් එකට ගිහලා ඔම උඩ ගහනවා. උඩ ගහුවොත් u වේගයෙන් වාත ප්‍රතිරෝධ නැත්තම් ඕම ගිහලා ආයාතයට වැටෙන්නේ u මයි වේගයෙන්. හැබැයි ප්‍රායෝගිකව එහෙම වෙයිද? නිකන් පිට්ටන එකට ගිහලා බෝලයක් උඩ ගහපුව අවස්ථාවක් හිතන්නකෝ. එහෙම හිතෙන්නේ නැත්තම් උඩ ගහලා බලන්නකෝ අද ගිහලා. එතකොට ප්‍රායෝගිකව රබර් වගේ බෝලයක් ගත්තොත් හොඳට වාත ප්‍රතිරෝධ තියෙනවා. එතකොට උඩ ගිහිල්ලා එද්දි ඒ මුළු ගමනේදීම වාත ප්‍රතිරෝධය නිසා ශක්තිය හානි වෙනවා. ඇත්තට මම මේ කියන දේ මේ පාඩම අද ඕනේ නැහැ. මේක තේරුම් ගන්න පුළුවන් සීමාව තුළ තියෙන නිසායි කියන්නේ. වාත ප්‍රතිරෝධ නැත්තම් ශක්ති හානි වෙන්නේ නැහැ. මෙතනදී විසි කරපුවාම තියෙන ශක්තියම ආපහු එද්දිත් තියෙනවා. චාලක ශක්තිය. එන යවද්දි වේගය u නම් එද්දිත් uමයි. හැබැයි වාත ප්‍රතිරෝධ තිබ්බොත් යද්දි එද්දි මොකද වෙන්නේ ශක්තිය? ප්‍රතිරෝධය මැඩගෙන අපි යනකොට ශක්තිය හානි වෙනවනේ. හරි හුලං කපාන අපි දුවනවා කියන්නේ. ඒ වගේ ශක්තිය හානි වුණොත් යනකොට තියෙන ශක්තියට වඩා එනකොට තියෙන ශක්තිය ටිකක් අඩුයි. ශක්තිය අඩු වෙලා කියන්නේ අනිවාර්යයෙන්ම වේගය ටිකක් ගොඩක් අඩු වෙන්න ඕනේ. එහෙම වුණොත් වාත ප්‍රතිරෝධ නැත්තම් මේ යුත් අරකමයි. වාත ප්‍රතිරෝධ තිබ්බොත් අර යුට වඩා මේ යු ටිකක් අඩු වෙනවා. ඒකත් තේරුම් ගන්න. නමුත් මෙතන ලියන්න යන්න එපා. හරි. එහෙනම් පාඩම අපි ලියමු. අලුතෙන් ලියන්න. u again ඉහළට ප්‍රක්ෂේපණය කළ වස්තුවක් සලකමු. ඉහළට ප්‍රක්ෂේපණය කළ වස්තුවක් සලකමු. ලබා දුන් ප්‍රවේගය නිසා වස්තුව ඉහළට ගමන් කළද බර හේතුවෙන් වෙදත් මම මේ වගේම නෝට් එක ටිකක් කිව්වා. නමුත් මම අද පිළිවෙලට කියන්නම්. බර හේතුවෙන් හිමිවන ගුරුත්වය ත්වරණය සිරස්ස පහළට පවතී. මේ නිසා
ස්කන්ධය ඉහළට ගමන් ගන්නේ ස්කන්ධය ඉහළට ගමන් ගන්නේ ගුරුත්වජ මන්දනේනි. ප්‍රවේගයේ ශුන්‍ය වෙනතුරු ඉහළට ගමන් කර ස්කන්ධය උපරිම සිට පැමිණි උපරිම උසේදී ප්‍රවේගයේ ශුන්‍ය වූද පහළට ඉතලක් දාලා පහළට G මේ වගේ පහළට G තෝරණය පවතී. මේ නිසා ස්කන්ධය නැවත ගුරුත්වය ත්වරණයෙන් පහළට චලිත වේ. වාත ප්‍රතිරෝධ නොසලකූ විට නොපවතී නම් ප්‍රක්ෂේපණ ලක්ෂයට මෙතන යවප එක මෙහෙට වැටෙනව නෙමෙයි ඔය ගිහිල්ලා හොම්මනේ එන්නේ මම වෙන මැන්දට ප්‍රක්ෂේපණ ලක්ෂයට ආපසු වැටෙන විට වේගය ප්‍රක්ෂේපණ වේගයටම සමාන වේ. එහෙත් එම ප්‍රවේගයන් චලිත දිශා මාරු වී ඇති නිසා මාරු වී කියන්නේ මෙතන උඩට මෙතන යටට මාරු වී ඇති නිසා එම ප්‍රවේගයන් සමාන නැත. හරි. මෙතන හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ හරියෙන් යද්දී ප්‍රවේගය උඩට මේ හරියෙන් යද්දී ප්‍රවේගය යටට මෙතන ප්‍රවේගය බිඳුවයි. හැබැයි උඩට යද්දී බර පහළටනේ. එහෙනම් ගුරුත්වය ත්වරණය පහළට. උඩට යන නිසා ඒක ගුරුත්වය මන්දනයක්. ආපසු වැටෙද්දි පහළට එද්දි බර පහළට. එහෙනම් ගුරුත්ව ත්වරණය පහළට. හොඳ තේරුම් ගන්න උඩට යද්දිත් ගුරුත්ව ත්වරණය පහළට වැටෙද්දිත් ගුරුත්ව ත්වරණය පහළට නිශ්චල වෙද්දිත් ගුරුත්ව ත්වරණය පහළට. උඩ ගිහිල්ලා වැටෙන මුළු චලිතයේ පුරාම බර තියෙන්නේ සිරස්ස පහළට නම් බර හේතුවෙන් හම්බෙන ගුරුත්ව ත්වරණය තියෙන්නේ සිරස්ස පහළටමයි. උඩට ගියානේ යටට ගියානේ කියලා ත්වරණේ පැත්ත වෙනස් වෙන්නේ නැහැ. ත්වරණේ පැත්ත වෙනස් වෙන්නේ බලයේ පැත්ත වෙනස් වෙන්නේ නැහැ. බලය කියන්නේ බර තියෙන්නේ පහළට. ඒ නිසා ගුරුත්ව ත්වරණය පහළටමයි. දැන් හොඳට තේරුම් ගන්න ඕන
මම මෙහෙම දෙයක් අහනවා. උපරිම ඔසේදී මාරු වෙන්නේ තෝරණයේ දිශාවද ප්‍රවේගයේ දිශාවද? උපරිම ඔසට එනකම් ප්‍රවේගය උඩට. එතනින් පස්සේ ප්‍රවේගය යටටනේ. උඩට යටට උන ප්‍රවේග දිශාව මාරුලා. හැබැයි උඩට යද්දිත් තෝරණය යටට වැටෙද්දිත් තෝරණය යටට. ඒ නිසා මුළු චලිතයේ පුරාම තෝරණය වෙනස් නොවි. ඒ කියන්නේ සංස්ථිතිකව තියෙනවා සිරස්ස පහළට ජීවිතය. එන ඇට ලියන්න මේක රතු බෑන ලියුවත් කමක් නැහැ. මුළු චලිතයේ පුරාම මුළු චලිතයේ පුරාම ගුරුත්ව ත්වරණය පහළට G ඉතල පහළට දාලා G ලෙස සංස්ථිතිකව පවතී. කියන වෙනස් නොවි පවතී කියන්නේ සංස්ථිතිකව පවතී. උපරිමසේදී මාරුවන්නේ ඒක නතු පැනල යන්න අවශ්‍ය නැහැ. උපරිමසේදී මාරුවන්නේ කාගේ දිශාවද? ප්‍රවේගයේ දිශාව පමණි. උපරිමසේදී මාරුවන්නේ ප්‍රවේගයේ දිශාව පමණි. මේ රූපේ තන ගන්නකො. එහෙමනම් ඔන්න මේ කියපු දේ තව ටිකක් හොඳට තේරෙන්න මම ඉලක්කම් උදාහරණයක් කියන්නම්. අපි මෙහෙම එදත් අතර මම ඉලක්කම් උදාහරණයක් කිව්වා 60ක වේගයෙන් වස්තුවක් විසි කරනවා කියමු. හරි. එතන ටග්ගල කියන්නේ මෙයා උඩ ගිහිල්ලා බිම වැටෙන කොච්චර කාලයක් යනවද? තප්පරයට 10 අඩු වෙවි යනවා නම් 60ට 10 6යි. තප්පර 6ක් යන උඩ යන්න 6ක් යනවා වැටෙන්නේ. එහෙනම් අපි කියනවා මෙයාගේ උඩ ගිහිල්ලා වැටෙන්න යන මුළු කාලය ඔකට අපි කියන නම පියාසර කාලය. ඒ කියන්නේ උඩ තියෙන කාලය. තප්පර කීයද? යන්න 6යි නම් ඒ මාට්ටමට එන්න තව 6ක් යනවා. ඔක්කොම 6යි තප්පර 12ක් තමයි පියාසර කාලය. එහෙනම් කියන්නේ කොහොමද ප්‍රවේගය කොහොමද වේගය වෙනස් වෙන්නේ? 60 50 40 30 20 10 බිඳුව. ආය යටට හැරලා 10 20 30 40 50 60 වෙලා වැටෙනවා. ඒ අපි කියේ වේග වෙනස් වෙන විදිය. ප්‍රවේග නම් කොහොමද? උඩට ඒව දන කියමුකෝ. එහෙනම් 60 50 40 30 20 10 බිඳුව. ඊට පස්සේ යටට හැරෙනවනේ. උඩට ප්‍රවේග ධන නම් යටට ප්‍රවේග ඍණ. එහෙනම් බිඳුවේ පස්සේ ආයි 10 20 තියෙන මේ ඍණ 10 ඍණ 20 ඍණ 30 ඍණ 40 ඍණ 50 යවදි ධන 60යි නම් වැටෙද්දි යටට 60යි කියන්නේ මොන 60යිද? ඍණ 60යි කියලා අපිට කියන්නේ. ඔන්න වේගයේ ප්‍රවේගයේ වෙනසක් මෙතනින් මම ටිකක් තේරුම් කරා. වේගය ගන්නකොට නම් උඩටද යටටද වැඩක් නැහැ. වේගය අඩු වෙලා ආයි වැඩි වෙනවා 60 දක්වා. ප්‍රවේගය කිව්වොත් අර එහෙම ඍණත් එක්ක කියන්න ඕන. හරි මම මෙහෙම දෙයක් අහනවා. එහෙනම් මෙයාගේ පියාසර කාලේ තප්පර 6 6 12යිනේ. එහෙනම් කියන්නේ මට වස්තුවක් 100ක වේගෙන් විසි කරොත් පියාසර කාලය කීයද? 100 වේගෙන් විසි කරොත් යන්න තප්පර 10යි එන්න 10යි. පියාසර කාලේ තප්පර 20යි. අයිනම් මට මෙහෙම කියන්න. වස්තුවක පියාසර කාලේ තප්පර 14යි නම් ප්‍රක්ෂේපණ වේගය කීයද? පියාසර කාලේ තප්පර 14යි කියන්නේ ගිහිල්ලා එන්න තප්පර 14යි. එහෙනම් යනවා තප්පර 7ක්. එහෙනම් ආරම්භක වේගය කීයද? 70යි. 70යි තප්පර 7ක් ඇද්දි නිශ්චල වෙනවා. ආයි තප්පර 7ක් ඇද්දි අර යවුවා වගේ මොකද වෙන්නේ? වැටෙනවා කියන්න පුළුවන්. ඔය වගේ දේවල් මනෝමයෙන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. හරි. මට කියන්න අවශ්‍ය එක නෙමෙයි. මෙයා තප්පරයක් තුල කීයක් කුසේ යයිද? ටිකක් මම පෙන්නන්න පාලින් අදින්නම්. ආරම්භයේ වේගය 60යි. මම MS එක දාන්නේ නැහැ. මොකද රූපය පැහැදිලි වෙන නිසා. තප්පරයක් යනකොට වේගය 50යි. ආය තප්පරයක් යද්දි 40යි. 30යි. 20යි. මම පරිමාණ මේ අදින්නේ එන්න අඩු වෙනවා. 20යි. 10යි. බිඳුවයි. යන්න උපරිමසට ආවා. තප්පර 1යි 2යි 3යි 4යි 5යි 6ක් ගියානේ. ඔහම. අපසෙන් එක මම මෙහෙම අඳින්නම්.
එතකොට මෙතනදී 60යි මෙතන මොකද එන්නේ 50යි අර ගියා වගේම නටන්නේ 40යි 30යි 20යි 10යි. අතර බලන්න. අඩු වෙලා උඩ ගිහින් අතර වෙලා ආය වැටෙනවනේ. එහෙනම් ඔන්න තප්පර 1 2 3 4 5 6 7 8 9 10 11 12. පියාසර කාලේ තප්පර 12යි. මම අහනවා මෙහෙම දෙයක්. පළමු තප්පරය තුල කොච්චර උසක් යයිද? 60න් ප්‍රක්ෂේපණය කරා කියලා 60ක් යන්නේ නැහැ. මොකද 60කින් ප්‍රක්ෂේපණය කරාම තප්පරයට 60ක් යයි 60 තිබුණා නම් දිකට. නමුත් ආරම්භයේ 60ක් තිබ්බට තප්පරයක් යද්දී ඒක 50 වෙලානේ. එහෙනම් උඩ යන්නේ කොච්චරක්ද? 60වත් 50වත් මේ මධ්‍යක කීයද? 55යි. එහෙනම් පළමු තප්පරය තුල යන්නේ 55යි. දෙවෙනි තප්පරය කීයද? 45යි. මේකේ 35යි. මේකේ 25යි. මේකේ 15යි. මෙතන 5යි. අන්න බලන්න රටාව අපි අර කෙලින්ම වැටෙන අවස්ථාව වගේම මේකත් මේ නිශ්චලතාවයෙන් දැන් අතහැරියත් අපිට ආවනේ 5 15 25 35 45 55 60ක් රටාවක් අනුපාතයක්. ඒකමයි නැවතත් එන්නේ. එහෙනම් 55 35 35 25 15 අය මොකද එන්නේ? 5 15 25 35 35 55 කොහොමයි යන්නේ? එන හොඳට තේරුම් ගන්න මේ පළමු තප්පරේනේ. පළමු තප්පරේ උඩ යන ප්‍රමාණයම තමයි අන්තිම තප්පරේ වැටෙන්නේ. මේ තප්පරේ උඩ යන ගානම තමයි මේ තප්පරේ පහළට එන්නේ. පළවෙනි එකයි 12 වෙනි එකයි. දෙවෙනි එකයි 11 වෙනි එකයි. තුන නම් 10. හතර නම් 9. හරි ඔය වගේ අපිට දෙන්න සංසන්දනය කරන්න පුළුවන්. එනි යටින් ලියන්න උදාහරණ කියලා ලියලා ලියන්න මෙහෙම උදාහරණයක් ලෙස 60යි ms එක වේගයෙන් 60යි ms එක වේගයෙන් සිරස්ස ඉහළට ප්‍රක්ෂේපණය කළ වස්තුවක් සලකමු. එක් තත්පරයේ අවසානයේදී එහි වේගය සහ පිහිටීම පහත පරිදි නිරූපණය කළ හැකිය. හරි රූපෙන ගන්න.
අතන අතර අඳිද්දී 55 45 35 25 එන්න අඩුවෙන් අඳින්න. ටිකිපටිය තීරකමයි. මන්දිරේ වෙනවා නම් එන්න තිත් ලං වෙනවා. තුවරණ වෙනවා නම් එන්න තිත් ඈත් වෙනවා. හරි මේ සිද්ධියට දාලා මම ඕන විස්තර කරලා දෙන්න කරුණු 7-8 10ක්. ඒතර ඕනේ දීමකට ඒක යොදන්න පුළුවන්. ඉලක්කම් වලින් මම කියන්නේ ටිකක් හොඳට ඔළුවට යන නිසා. මේක U1 U2 U3 U4 U5 හඳුනන කරදරයිනේ. කරදරේ කියනට වඩා මේක හොඳට තේරෙන්නේ නැහැ. ඒ වුණා නම් U1 U2 U3 දැම්මම U1 ට වඩා U2 අඩුයි. U2 ට වඩා U3 අඩුයි කියන්නේ දැන් එහෙම ඕනේ නැහැ. 60ට වඩා 50 අඩුයි 50ට වඩා 40 අඩුයි එහෙම කියන්න ඕනේ නැහැ. ඒකයි මම මේක පැහැදිලි කරන්න ඉලක්කම් උදාහරණයක් ගත්තා. එතකොට ඔයාලට හොඳට මේක ඔළුවට යනවා. හරි. එහෙනම් තරතර දාලා යන්න. වස්තුව නිශ්චල වීමට පෙර තත්පර 6ක් ඉහළට ගමන් කර නිශ්චල වීමට පෙර තත්පර 6ක් කියන කාලයක් ඉහළට ගමන් කර අනතුරුව තවත් තත්පර 6 කාලයක් පහළට ගමන් කරයි. ඊළඟ තර ලකුණු දාලා යන්න. වස්තුවේ පියාසර කාලය, ඒ කියන්නේ චලිත වන මුළු කාලය උඩ ගිහලා වැටෙනවා. වස්තුවේ පියාසර කාලය 6/6 සමානයි 12යි තප්පර වේ. එනමට කියන්නේ ඊළඟට ස්කන්ධයන් උපරිමස කීයද? 55යි 45යි 35යි 25යි 15යි 5 එකතු කරොත් ඔක්කොම 180ක් වෙනවා. ඉතින් අපිට එහෙම හිතන්නත් පුළුවන්, නැත්නම් අපිට පුළුවන් මොකක් දාන්නද? මෙතන ඉඳලා මෙතෙන්ට යන්නේ. මුළු චලිතය ගත්තොත් ආරම්භක වේගය 60 දාමු. අවසාන වේගය 0යි. උපරිමස කියපු ගමන් අවසානයේ නිශ්චලයිනේ. පරිමුසර ගියා කියන්නේ ප්‍රවේගය 0යි. රාශි දෙකක් දුන්න නම් ඇති. උඩ පැත්තට අපි දන්නවා ගුරුත්ව ත්වරණය නෙමෙයි ගුරුත්ව මන්දනය තියෙන්නේ. ඒ කියන්නේ මම දානවා ඍණ g කියන්නේ ඍණ 10යි කියලා. අපිට ඕනේ s. ඕනනම් t දන්නවා දැන් 6යි කියලා. අතන රාශි වැඩිනුත් එක දාන්න. කැමති එකක් දාන්න පුළුවන්. s සමානයි මම එන u ධන v බෙදීම 2යි t දාන්න. ඔයාලා කැමති එකක් දාන්න. u 60යි v බිඳුවයි t 6යි කී දෙන්නේ 180 කියලා අපිට ගන්න පුළුවන්. ඔයාලා ලියන්න ඕනේ නැහැ. මේ සමීකරණ ලියන්න ඕනේ නැහැ. දැන් තරු ලකුණු දාලා ලියන්න. ස්කන්ධය ගමන් ගන්න නැත්නම් වස්තුව ගමන් ගන්නා උපරිමස තත්පර උපරිමස මීටර් 180කි. වරහන් ඇතුළේ ඕන 55 ධන 45 ධන 35 25 15 ඔක්කොම එකතු කියලා පෙන්නන්නකෝ. එම ආවේ 55 ධන 45 ධන 35 ධන 25 ධන 15 ධන 5 එමයි ආවේ.
ඊළඟට අර ලකුණ දාලා යන්න. වාත ප්‍රතිරෝධ නොපවතී නම් ඇත්තටම එහෙමනේ අපි සලකන්නේ. වාත ප්‍රතිරෝධ නොපවතී නම් ඉහළට ගමන් ගන්නා කාලය ආපසු එම මට්ටම දක්වා වැටීමට ආපසු ප්‍රක්ෂේපණ මට්ටම දක්වා වැටීමට ගන්න කාලයට සමාන වේ. ඊළඟ වැදගත් දෙයක් මේ හිතන්න කිසියම් මට්ටමක් තියෙනවා කියලා. හිතන්නකො ප්‍රක්ෂේපණේ ඉඳන් 55ක් කුසින් කියලා. මෙතනින් යනකොට 50ක වේගෙන් උඩ යනවා. මෙතනින් ඉතින් මොකද වෙන්නේ 50ක වේගෙන් යට යනවා. 50 සමානයි. මේ මට්ටම හිතන්නකො 40 මොකද වෙන්නේ? අගයන් දෙක සමානයි. 30 සමානයි. දැන් සරල මෙහෙම හිතන්නකො. ඔයාලා උස ගොඩනැගිල්ලක මැදහරිය තට්ටුවක ඉන්නවා කියලා හිතන්නකෝ. ඉන්නකොට ඔයාලට පේනවා කවුරු හරි කෙනෙක් මෙතනින් බෝලයක් විසි කරනවා ඒක උඩ ගිහලා වැටෙනවා. මේ ජනේලෙන් ඔයාලට පේන්නේ මේ හරිය යනකොට විතරනේ. මෙතනින් යනකොට වේගය හිතන්නකෝ 50යි කියලා. එනං අය බලන්න දෙයක් නැහැ. මෙතනින් පල්ලෙහාට ඉදි වේගය කීයද? 50මයි. හිතන්නකො මේ හරිය ජනේලකින් බලන් ඉන්න කෙනෙකුට මෙතන වේගය 20යි කියලා පෙවුණා කියලා. එහෙනම් ආපවට වේගය කීයද? 20මයි. කිසියම් සිරස් මට්ටමක් කරා බලන් ඉද්දී උඩට යනකොට වේගයයි පහළට වෙද්දී වේගයයි සමානයි. හැබැයි වේග සමාන වුණාට ප්‍රවේග වෙනස්. ඇයි මෙතන උඩට මෙතන යටට. උඩට යටට ඒ නිසා කොහොමද ප්‍රවේග සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්නේ වේග විතරයි. එන ලියන්න. කිසියම් මට්ටමක් කරහා කිසියම් සිරස් මට්ටමක් කරහා කොච්චර මට්ටමක් කරහා ඉහළ යාමේදී හා එම මට්ටම හරහා පහළ වැටීමේදී වස්තුවේ වේග සමාන වේ. වස්තුවේ වේගය එකම වේ. නමුත් වරහන් ඇතුළේ යන්න ප්‍රවේග වෙනස්ය. මොන චලිත දිශා වෙනස් බැවින් ප්‍රවේග වෙනස්ය. ඊළඟට ඔන්න මේ සිද්ධියත් යොදාගෙන මම පොඩි කරුණු කීපයක් පැහැදිලි කරනවා. දැන් හිතන්නකෝ මේ ඔයාලට ඕනේ 60කින් යවපු කෙනා මීටර් 100ක් උඩ 55 35 100යිනේ. මීටර් 100ක් උඩ යන්න කොච්චර කාලයක් යනවද කියලා බලන්න. හොඳට අහගන්නකෝ. අපි යවන්නේ 60න් යවපු කෙනා කොහේ ගිහිල්ලා මම මෙතන ඉන්නේ මීටර් කීයද 55 35 කියන්නේ 100ක් නේ. මම වලෙන් අහනවා 60න් යවපු කෙනා
තප්පර නැත්නම් තප්පර කීයක් යනවද මීටර් 100ක් උඩ යන්න කියලා අහුවොත් අපිට පුළුවන් චලිත සමීකරණයක් දාන්න. ඔන්න මම චලිත සමීකරණයක් දාන්න වෙනවා එහෙම වුණොත් A ඉඳලා B ට A නම් B ට සමීකරණයක් දානවනම් හොඳට බලන්න. අපිට පුළුවන් මේව දාන්න. කොහොමද? මොනවද දාන්නේ? U දාන්නවා. S දාන්නවා. A කොහොමද දාන්නව ගුරුත්වජ මන්දිරේනේ. T ඕන නිසා මම දානවා S සමානයි UT ධන භාගයයි AT වර්ගය. දැන් නිකන් තේරෙනවා මේක තප්පරය දෙකයි කියලා. තප්පර දෙකක් ඇද්දිනේ මෙතෙන්ට යන්නේ. මොකද අපි ඒක සමීකරණයෙන් ගන්න උත්සාහ කරොත් අපිට ඕනේ මීටර් 100ක් උස යන කාලය හොයන්න. ආරම්භ වේගය 60යි. කාලය T එකනේ හොයන්න යන්නේ. භාගයයි ඒට මම ඍණ 10 දාන්නේ ඍණ නිසා මම ඍණ මුලින් ලිව්වා T වර්ග. ඔන්න සුරු කරොත් මොකද වෙන්නේ? අපිට ගත්ත හැකි 10 දෙකෙන් බෙදුවොත් 5යි 5යි T වර්ගය ඍණ 60යි T ධන 100 සමාන බිඳුවයි. පහෙන් ගියොත් T වර්ග ඍණ 12යි T ධන 20 සමානයි බිඳුවයි. සාධකන්න කොහොමද එන්නේ? 10 වර්ග දෙක කරන T ඍණ 2 T ඍණ 10. කැඩනවල ලස්සට. ඔන්න කැඩුවම වර්ග සමීකරණේ සාධක කැඩුවමමයි. එහෙනම් කී දෙන්නේ? T ඍණ 2 සමානයි බිඳුව කියන්නේ T සමානයි තප්පර 2 හෝ T සමානයි තප්පර 10 කියලා එනවා. උත්තර දෙකක් එනවා. දැන් ඔයාලා හෙව්වේ හිතන්නකෝ මෙහෙම බෝලයක් 60ක වේගයෙන් යවලා අපිට උඩ මීටර 100ක් උඩ යන්නේ කොච්චර වෙලා යනවද කියලා බලන්න. මීටර 100ක් ගියා කියන්නේ 55 35 100 මෙතනනේ. අපිට උඩ මෙතන ඉඳන් මෙතන කාලය හොයන්න. හොයපුවම ආව තප්පර 2යි කියලා. හැබැයි ඒකත් එක තව මොකද්ද? තව එකක් ආවා. මොකද්ද ඒක? මොකද්ද ඒක? ඒක තමයි මෙයා ආරම්භයේ ඉඳලා තප්පර 2කිනුත් එතනින් යනවා. 2 3 4 5 6 7 8 9 10යි. තප්පර 2ේදී මෙතන තප්පර 10යිද මෙතන. උතර තේරුම් ගන්න. එකම මට්ටමේ යද්දී මොකද වෙන්නේ? තප්පර 2ේදීත් යනවා තප්පර 10යිදීත් යනවා. එහෙනම් මේ බෝලේ හරි වස්තුව ප්‍රක්ෂේපණය කරාපුවම 100ක් මීටර උඩින් යන්නේ කොච්චර කාලයකට පස්සේද? ඉහළ යන ගමන් නම් 100 මට්ටම පව කරන්නේ තප්පර 2ේදී. උඩ ගිහලා වැටෙන ගමන් පව කරන්නේ තප්පර 10ේදී. එහෙනම් උත්තර දෙකක් එයි. එහෙනම් අපි ලියන්න උදාහරණයක් විදිහට දැන් මෙහෙම ඉහත වස්තුව 100 මීටර උසක් 100 මීටර උසක් ඉහළ යාමට ගත වන කාලය T සොයන්න. දැන් T නම් දුක ලගන්න. T නම් ගන්නකො මේ දෙක සුළු කරලා ගන්න. A සිට B දක්වා චලිතය කියලා රූපෙත් ඇඳලා රූපේ කලින් ඇඳලානේ. මේ කියන්නේ මේ AB කියලා දාගන්න. දාලා සුළු කරලා ගන්න.
එහෙනම් අරන් ලියන්නට මෙහෙම t සමානයි 2යි තත්පර හිදී තත්පර දෙකේදී ස්කන්ධය ඉහළ යමින් තිබියදී CI මීටර් උසකින් ගමන් ගන්න අතර t සමාන 10 දී t සමාන 10යි s දී ස්කන්ධය ආපසු වැටෙමින් තිබියදී CI මීටර මට්ටම පසු කර යයි CI මීටර මට්ටම පසු කර වැටේ. හරි. ඊළඟ අවසාන වශයෙන් තව එක දෙයක් කියලා ඉන්නම්. මේ බලන්න. දැන් ස්කන්ධය උඩට යනකොට ඕන තරම් සමීකරණ දාන්න පුළුවන්. මම දැන් මෙතන B කියන්නම්. C කියන්නම්. මෙතන B කියවනේ. මෙතන D කියන්නම්. A සිට C ට සමීකරණ දාන්න පුළුවන්. C සිට D වැටෙන එකටත් දාන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ. මම මෙහෙම දෙයක් අහනවා. උඩ යන එකයි වැටෙන එකයි දෙකම එකට අල්ලලා එකම සමීකරණයක් දාන්න පුළුවන්ද බැයිද? දැන් රේඛීය ජලිතේ මුල් කොටසදී අපි කතා කරා හිතන්නකෝ වාහනයක් කොටසක් තූර්ණය වෙනවා කොටසක් මන්දනය වෙනවා එහෙම යනකොට තූර්ණයයි මන්දනය එකට පටලවා ගන්න බෑනේ. තූර්ණයට වෙනම සමීකරණයක් දාලා එතනින් තේරුම් ගන්න ඊළඟට මන්දනයට වෙනම දාන්න එපා. අන්න ඒ වගේ මෙතනත් මේ උඩට යන එක වෙනමයි යටට යන එක වෙනමයි කියලා දෙපාරක් සමීකරණ දාන්න ඕනේද? එකපාරම සමීකරණ දාන්න බැයිද? හොඳට තේරුම් ගන්න. මොන අවධානයෙන් බලන්න මේ අවධානයෙන් බලන්න ඕන මේකයි උඩට යන එකයි ආපහු වැටෙන එකයි මුළු චලිතයම සලකලා එකපාර සමීකරණ දාන්න පුළුවන්. ඒ උඩට යන කොටයි යටට යන කොටයි එකපාර දාන්නේ කොහොමද කියලා ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතනදී මම තේරුම් ගන්න මතක් කරන්නම් අපි චලිත සමීකරණ කියද්දි කිව්වේ වැදගත්ම දේ ඒ සලකන කාලය තුල එක පැත්තට යන්න ඕන කියලා අපි කිව්වේ නෑනේ. අපි කිව්වේ නියත තෝරණයක් තියෙන්න ඕන කියලා. නියත තෝරණයක් තියෙන්න ඕන කියලා. ඒක ඇත්ත. මොනවද දැන් ඕක කියද්දි කාට හරි පැටලෙයි. ඉතින් මේක නියත තෝරණයක් නෙමෙයිනේ. උඩට යන්නේ මන්දරෙන් එන්නේ තෝරණෙන්. මන්දනයයි තෝරණය එකට පටල ගන්න බෑනේ කියලා. හැබැයි උඩට මන්දනේ යන බව ඇත්ත. හොඳට තේරුම් ගන්න උඩට මන්දනේ යන්නේ ඇයි? තෝරණය යටට තියෙන නිසා. ආපහු වැටෙද්දී ඒ තෝරණය යටට. උඩට යද්දී ප්‍රවේගය උඩට තිබුණා කියලා තෝරණය උඩට නෙමෙයි තෝරණය යටට. වැටෙද්දිත් යටට. නිශ්චල වෙලාවෙත් යටට. දැන් හොඳට තේරුම් ගන්න අපි කලිනුත් කිව්වා ප්‍රවේගය උඩට යටට මාරු වෙන්න පුළුවන්. නමුත් මේ මුළු චලිතේ පුරාම ගුරුත්ව තෝරණේ තියෙන කොටද සිරස්ස පහලට G. එහෙනම් A නම් C ට ඕන නම් එහෙම C නම් D ට ඕන නම් එහෙම ඕනනම් A නම් C ට නැතුව A නම් එකපාර D ට දාන්න පුළුවන්. ඕන්න මෙහෙම ඉඳන් මෙතන දාන්න පුළුවන්. ඕන්න මෙහෙම කියලා මේ ටිකට දාන්න පුළුවන්. යනවා එනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද යද්දිත් එද්දිත් තෝරණේ තියෙන්නේ පහලට. එනේ අට ලියන්න මෙහෙම අන්තිමට
ඉහළ හා පහළ චලිත වන අවස්ථා තනි චලිතයක් ලෙස සලකා චලිත සමීකරණය යෙදිය හැකිය. එකම චලිත සමීකරණයක් යෙදිය හැකිය. මේට හේතුව මුළු චලිතයේ පුරාම ස්කන්ධයට වස්තුවට එකම නැත්නම් වස්තුවට නියත තෝරණයක් වරහන් ඇතුලේ පාළයට ජී කියලා දාන්න. නියත තෝරණයක් පැවතීමයි. හරි. දැන් මම සරල දෙයක් කියන්න. ඔයාලෙන් අහනවා A ඉඳන් D ට වැටෙන්න කොච්චර කාලයක් යනවද කියලා. A ඉඳන් D ට වැටෙන්න කොච්චර කාලයක් යනවද කියලා. කොච්චරක්ද? තප්පර 6යි 6යි 12යි කියලා ගන්න පුළුවන්. එහෙම නැතුව අපිට පුළුවන් වුණනම් A ඉඳලා ඕම ගිහිල්ලා D ට වැටෙන එකට එකපාර දාන්න. එළියන් ස්කන්ධයේ පියාසර කාලයේ සෙවීමට A සිට D ට දාන්න බලන්න. බලන්න හිතන්න. ස්කන්ධයේ පියාසර කාලයේ සෙවීමට A සිට D ට දාන්න බලන්න. මේ විශ් කරපු එක උඩ ගිහිල්ලා එතෙන්න වැටෙනවා. කියන්නේ හිටපු තැනටමනේ. මේ සමීකරණය S කියන්නේ විස්ථාපනයද දුරද? S කියන්නේ මතක තියාගන්න විස්ථාපනය. මෙතනින් ආපු කෙනා අයතෙන්න වැටුණා කියන්නේ විස්ථාපනය බිඳුවයි. එහෙනම් S බිඳුවයි U 60යි T ඍණ 5යි T වර්ගය. එහෙනම් මොකද වෙන්නේ? 5යි T වර්ග මෙහෙට ගන්නවා 5යි T වර්ග සමානයි 60යි T. එක Tයක් කපමු. එහෙනම් T කීයද? 60 බෙදීම 5 කියන්නේ තප්පර 12යි කියලා අපිට ඔන්න කෙලිම ගන්න පුළුවන්. හරි සරලයි. T පදයක් සහ T වර්ග පදයක් ආවට වර්ග සමීකරණයක් ආවේ නැහැ. මොකද S බිඳුවයි. මෙයා මෙහෙට දාපු ගමන් T බිඳුව නොවන නිසා කපන්න පුළුවන්. කපලා T ට 12 ගන්න පුළුවන්. ගන්න. උත්තර ගන්න සුරු කළා. මම ඊළඟ උදාහරණේ තාවිච්ච දෙයක් කියන්නේ හරි. එවනම් ලියන්න ඉඳන් උදාහරණ ලියා ගන්නකො. මේක උදාහරණයක් කියලා. 220ක් මීටර් ගැඹුරු වලක් අසල මේ ප්‍රායෝගිකව 220ක් කියන්නේ කොච්චරද කියලා හිතන්න එපා. ගාන තේරුම් ගන්න දෙමු. 220ක් මීටර ගැඹුරු වලක් ආසන්නයේ සිටින පුද්ගලයෙකු CIMS ශ්‍රේණියක වේගෙන්
වස්තුවක් ඉහළට ප්‍රක්ෂේපණය කරයි. ඉහළට ප්‍රක්ෂේපණය කරයි. එය B දක්වා ගමන් කිරීමට ගතවන කාලය සොයන්න. චුපෙන ගන්න බලන්න A නම් B ට දාන සමීකරණයක් මෙහෙම අඳින්නම් ඒ සම්මත ක්‍රම යන්නේ නැහැ ඔම කියලා මෙතන යනවා කියන එක A සිට B ට දාම බලන්න S සමානයි UT ධන භාගයයි AT වර්ගය S කීයද A නම් B ට අපි මෙතන ඉඳන් උඩට සමීකරණ දානවා නම් උඩ පැත්තේ ඒවා දාන කියලා ආරම්භයකට වඩා මෙතෙන්ට වටනවා කියන්නේ 220 යටනේ එහෙනම් S කීයද? ප්‍රක්ෂේපණ මට්ටමේ ඉඳන් 220ක් උඩ ගියා නම් විස්ථාපනේ ධන. මෙතන තිබ්බට වඩා යට ගිහිල්ලානේ. එහෙනම් විස්ථාපනේ ඍණ 220යි. U CI T ඍණ 5යි T වර්ග. බලන්න සුරු කරලා ගන්න T කීයද කියලා. පහයි T වර්ග ඍණ CIT ඍණ 220 සමානයි බිඳුවයි. එහෙනම් T වර්ග ඍණ 20යි T එනවා. ඍණ කීයද? 44ද සමානයි බිඳුවයි. එහෙනම් සාධක කැඩුවම කොහොමද දෙන්නේ? 22 වරක් දෙක කැඩියගෙනි නේද? ඍණ 22යි T ධන 2යි කඩනවා. හරිද? එහෙනම් එනවා T ඍණ 22 සමානයි බිඳුව කියන්නේ T සමානයි 22යි තප්පර හෝ T ධන 2 සමානයි බිඳුව කියන්නේ T සමානයි ඍණ 2යි තප්පර. සුකර ගන්න. එතනින් යාට පැහැදිලි කිරීම කරන්නම්. චට අසුරු කරගන්න. T සමානයි 22යි තප්පර හෝ T සමානයි ඍණ 2යි තප්පර. එතනත් උත්තර දෙකක් ආවා. නමුත් උතන නම් එකක් ධනානික ඍණනේ. මෙතනදී අපිට කෙලින්ම කාලේ ඍණ උත්තරේ මොකද කරන්න පුළුවන්? අතාරින්න පුළුවන්. මොකද චලිතය ආරම්භ කරලා කිසියම් කාලයකට පස්සේනේ සිද්ධියක් වෙන්නේ. සිද්ධියක් වුණා කියන්නේ මොන අවස්ථාවේ ඉඳන් හරි එතනින් පස්සේ නම් කාලය අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනද? කිසිම වෙලාවක කාලය ඍණ වෙන්නේ නැහැ. කාලය හැමවිටම ධනාගයක් කියලා හිතලා අපිට එහෙම ගන්නත් පුළුවන්. එහෙනම් T සමානයි ඍණ 2 නෙමෙයි T සමානයි 22යි එන්න ඕන. එහෙනම් ඉතින් ලියන්න මෙහෙම අරන් කාලය ඍණ නොවන නිසා T සමානයි ඍණ 2 විය නොහැක. T සමානයි ඍණ 2ක් තප්පර විය නොහැක. එහෙනම් පිළිතුර මොකද වෙන්නේ? T සමානයි 22යි. නිකන් හිතන්න මේ CA යවපගෙන උඩ ගිහලා මෙතෙන් වැටෙන්න යන්නේ තප්පර 10 20යි. ඊටු ටික ගියන් තියෙන ඊටු තප්පර දෙකට. එහෙනම් ඔක්කොම තප්පර කීයද? 22යි කියලා අපිට මෙතනින් ගන්න පුළුවන්. හැබැයි කාලේ ඍණ වෙන්න බෑ කියලා ඔක අතාරින එක හරි. නමුත් ඒක තව පොඩ්ඩක් මම කියන්න. මොකද්ද ඒ කියන්නේ? ඇත්තටම මේ චලිතය මෙතනින් ඉවරත් නැතුව මේක දිගටම තිබ්බා කියලා හිතන්නකො.
මේක මෙහෙම තියෙන චලිතයක් කියලා හිතන්නකෝ. මෙතන t සමානයි බිඳුව. මෙතන t සමානයි 22කින් හැටෙන බව ඇත්ත. හිතන්න මේ චලිතයේ දිගටම තිබ්බනම් මෙන්න මෙතනින් උඩට එනකොට ඒ කියන්නේ මෙතෙන්ට තප්පර දෙකකට කලින් මෙයා මෙන්න මේ මට්ටම හරහා උඩ යනවා. එහෙම චලිතයක් දැන් මෙතන නැහැ. එහෙම චලිතයක් තිබුණා නම් මෙතන තප්පර බිඳුව වෙනකොට 1 2 3 4 5 කියලා මෙතන 10නේ. මෙතනදී 20යි. ආයෙ මෙතනදී 22යි. එහෙනම් තප්පර 20 නම් 22කට තප්පර දෙකක් වගේ මීට තප්පර දෙකකට කලිනුත් මේ මට්ටමේ ඉන්නවා කියන එක තමයි මේ ලැබුණු උත්තරින් කියන්නේ. නමුත් මෙතනදී ඍණ දෙක හිතන්න ඕමනා නැහැ. ඍණ දෙක අතාරිනවා. නමුත් හේතුව මෙහි කාර්ය චලිතයක් නැහැනේ පොළවනේ. මෙතනින් නම් පටන් ගන්න. හැබැයි එතනින් නම් පටන් ගන්න තු හිතන්න කවුරු හරි මෙහෙන් විසි කරා කියලා ඊට වඩා වේගෙන්. මෙතන 100ෙන්. අන්න එහෙමුණා නම් මෙතනදී වේගය කීයද? ඔය මෙතන කාලය කීයද? තප්පර මීට වඩා තප්පර දෙකක් අඩුවෙන් කියන එක තමයි ඔය ආවේ. නමුත් ඒක ඉතර හිතන්න අවශ්‍ය නැහැ. මම මේ නමුත් පැහැදිලි කරන්නයි මේක කිව්වේ. හරි. එහෙනම් ඔන්න මේ වීඩියෝ එක මම ටිකක් ඔන්න වැඩිපුර කරා. මොකද තව සති කිහිපයක් අපිට මේ ඉදිරියට කරන්න තියෙන්නේ. එතකොට මේ M2 කියන ටියුට් එක අනිවාර්යයෙන්ම ඉවර කරලා තියන්න. ප්‍රශ්න බහුවර්ණත් එක්කම ඔක්කොම ප්‍රශ්න 62ක් තියෙනවා. ඉතින් ඔක්කොම ඉවර කරන්න. එතකොට මේක වැදගත් දේවල් ටික ඔක්කොම මම ඊළඟ දවසේ කියන්නේ සිකුරාදා වීඩියෝ එකේ සාකච්ඡා කරනවා. අවසානයේ නැවතත් කියන්නේ ඔයාලා සිකුරාදා ලොග් වෙද්දී පාස්වර්ඩ් එක ගහලා ලොග් වෙන්න තියෙන. එතකොට ඔයාලගේ ID numbers අරගෙන මම ඒවා අප්‍රූව් කරලා තියෙන්නේ. ඉතින් මොකද ඕන අයයි එපා අයයි නිකන් ඕපදූපයක් බලනවා වගේ ගොසිප් බලනවා වගේ මේක බලන්න අවශ්‍ය නැහැ. මේක විෂයක් අවශ්‍යයි බැලුවාම ඇති. ඉතින් ඒ හින්දා ඒක අපි පිළිවෙලට කරනකොට පාස්වර්ඩ් එක ගහලා ලොග් වෙන අයට විතරක් බලන්න පුළුවන් වෙන මම මේ එතනින් යාර වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ. එහෙනම් සිකුරාදා වෙද්දී ඔන්න M2 ටියුට් එක ඉවර කරලා තියන්න. එදා මම මේක සම්පූර්ණයෙන් එතන ඔක්කොම නෙමෙයි මේක වැදගත් දේවල් ටික ඔක්කොම සාකච්ඡා කරනවා. එhmenan අයිබෝවන්.